මාතෘකාවක් වශයෙන් ලැබිලා තියෙන්නේ සීල සත්ත්ව විසුද්ධිය මුල් කරගෙන ආර්ය මාර්ගය වඩා ගැනීමට අවශ්‍ය කරන පහසුම කර්මස්ථානයක් මුලටම තෝරා ගන්න. අය කුමක් ගත යුතුද කියන කාරණේ. මේකදී අපි තේරුම් ගන්නට අවශ්‍යම කරන කොටස තියෙන්නේ සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ditthi විසුද්ධි, කාංකා විතරණ විසුද්ධි, මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධි, පටිපදා ඥාන දර්ශන විසුද්ධි, ඥාන දර්ශන විසුද්ධි කියලා. විසුද්ධ භාවයටපත් වෙන නැත්නම් ආර්ය මාර්ගයේ පූර්ණේ කරගන්න සත්‍යයටපත් වෙන්න අවශ්‍ය කරන කාරණා හතක් තියෙනවා. අපි ඒකට සත්‍ය විසුද්ධිය කියලා කියනවා. මෙන්න මේ සත්‍ය විසුද්ධිය තෝරා ගන්න ඕනේ ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන්න ඉස්සෙල්ලා. මුලින්ම දැනගත යුතු කාරණය. දැන් හුඟක් විග්‍රහ සහිතව තේරුම් ගන්න තියෙනවා එක එක සතර අතිපට්ඨානිය වැඩිම ආදි වශයෙන් විග්‍රහ කරනකොට ආර්ය අෂ්ටාංගික මාර්ගය විග්‍රහ කරනකොට මේක විග්‍රහ කර මූලික ධර්මයේ විග්‍රහ කරගත්තාට පස්සේ අපි කොයි ආකාරයෙන් ගත්තත් ඒ අනුකූලව අපි හරියට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නැත්නම් යථාර්ථයෙන් පූර්ණේ කරගෙන යනවා නම් සීල විසුද්ධියෙන් කරන්නේත් ඒකමයි. සීල විචාරිතේ පූර්ණේ කරනවා කිව්වත් සතර සතිපට්ඨානිය පූර්ණේ කරනවා කිව්වත් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පූර්ණය කරනවා කිව්වත් සත්‍ය බොජ්ජංග ධර්ම පූර්ණය කරනවා කිව්වත් මේ කොයි යකින් පෙන්නුවත් සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම තුලින් නිවන් මාර්ගයි පෙන්වන්නේ. දැන් මේකෙදී අපි හොඳින්ම තේරුම් අරගන්න ඕනේ සත්‍ය විසුද්ධි ක්‍රමයක් එක්තරා ක්‍රමයක්. ඔය කියන සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයේ වඩන ක්‍රමයක් තමයි සත්‍ය විසුද්ධි මාර්ගයෙන් ගෙනියන ක්‍රමය. දැන් ওই ක්‍රමයේම තමයි අනිත් ක්‍රම වලින් කිව්වත් ඔය හැම ක්‍රමයකින්ම විග්‍රහ කරනකොට සත්‍ය විසුද්ධි ක්‍රමයේ විග්‍රහ කරපේක ඕනනම් ත්‍රිවිධ සුචරිත ක්‍රමයේ විග්‍රහ කරන්නත් පුළුවන්. ඒකම සතර සතිපට්ඨානිය වශයෙන් විග්‍රහ කරන්නත් පුළුවන්. ඒ වගේම පංච ඉන්ද්‍රිය, පංච බල, සත්‍ය බොජ්ජංග ආදී ආර්ය අෂ්ටාංගික මාර්ගය ආදී වශයෙන් විග්‍රහ කරන්නත් පුළුවන්. මේ කොයි අතින් විග්‍රහ කරගෙන ගියත් විග්‍රහ යන්නේ ওই රටාවටයි. එකක් විග්‍රහ කරගත්තාම මේ සෑම දෙයක්ම සෑම ක්‍රමයකම කර්මස්ථානයක් වඩනකොට සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම තුලින් තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පූර්ණ වෙන්නේ. නැත්නම් සත්‍ය බොජ්ජංග පූර්ණ වෙන්නේ ආදී වශයෙන් කොහොම කිව්වත් පූර්ණ වෙන්නේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම තුලින්. විග්‍රහ කරගන්නට අපිට පේනවා එකින් එකට මේ බෝධිපාක්ෂික ධර්මයන්ට හෝ ආර්ය අෂ්ටාංගික මාර්ගයට හෝ සතර සතිපට්ඨානට හෝ අඩංගු වෙන්නේ නැහැටි විග්‍රහ කරගන්න පුළුවන්. එතකොටයි තේරෙන්නේ ආර්යත් මොන විදිහෙන් හරි සාසනික මාර්ගයක් අනුගමනය කළා නම් ඒක ත්‍රිවිධ සුචරිතය පූර්ණ කරන මාර්ගය. ඒ අනුව නම් ඒක විග්‍රහ කළ හැකියි. සතර සතිපට්ඨානිය පූර්ණ කරන මාර්ගය වශයෙන් උනනම් එහෙම විග්‍රහ කළ හැකියි. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පූර්ණ වෙන ආකාරයෙන් උනනම් එහෙම විග්‍රහ කළ හැකියි. බොජ්ජංග භාවනාව වශයෙන් උනනම් එහෙම විග්‍රහ කළ හැකියි. කොයි ක්‍රමෙන් කළත් කරන්නේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම තුලින් නිවන් මාර්ග වැඩෙන හැටි. ඔටිය තේරුම් ගන්න ඕනේ. දැන් මෙන්න මේ තුලින් අපි දැනගන්න ඕනේ සීල විසුද්ධිය තෝරා ගන්න. දැන් අපි සමාදාන වෙන එකක් තියෙනවා නම් සමාදාන වෙන්නේ වත. වත විසුද්ධිය නෙවෙයි. යාද වෙනකොට බොහෝ කොටම පටලවාගෙන තියෙන දෙයක්. දැන් පංච සීල වත, අෂ්ටාංග සීල වත, නවාංග උපසත වත, ගිහි දස සීල වත, සාමනීර දස සීල වත, උපසම්පදා දස සීල වත කිව්වත් ඒ වගේම අපි ආජීව අෂ්ටමක සීලය කියලා කිව්වත් ඔය කොයි ආකාරයෙන් කිව්වත් ගිහි පැවිදි දෙපාර්ශ්වයටම යම්කිසි වතක් පූර්ණේ කරනවා නම් යම් සමාදානං තං වතං කියන එකට ඒක වැටෙනවා. යම් සමාදානයක් ඇද්ද ඒක වතකි. සංවරත්තේන සීලං. සංවරත්තේ පිහිටීමක් ඇද්ද ඒ සීලයේ. දැන් මේක හොඳට තේරුම් ගන්න ඕනේ. සංවරත්තේ පිහිටීමක් නැත්නම් සීලයක් පහළ වෙන්නේ නැහැ. සංවරත්තේ පිහිටීමෙන්මයි සීලයක් පහළ වෙන්නේ. දැන් සංවරත්තේ කොහොමද පිහිටන්නේ? වතෙන් මොකද්ද කරන්නේ? මේ කියන කාරණා අපි එකින් එක විග්‍රහ කරලා දැනගන්න ඕනේ. වතකින් කරනවා සීලයට ආධාරයක් දෙනවා. වත නැති අය සීලය පූර්ණ කරගෙන තියෙන බුදුරණන් වහන්සේ වැඩ ඉන්න කාලේ. එක වතක්වත් සමාදන් වුණේ නැහැ. නමුත් බණහලා අවසාන වෙනකොට සෝතාපන්න වෙලා. සෝතාපන්න කෙනාට අකණ්ඩ අචිද්‍ර අසබල අකල්මාස කියන කැඩෙන්නේ නැති සිදුරු වෙන්නේ නැති ඒ වගේම දුබල වෙන්නේ නැති කාට බැඳෙන්නේ නැති සීල ගුණයක් ලැබෙනවා. ඒ වත කියන එක එහෙම නෙවෙයි කැඩෙනවා. ඒකට හේතුව අපි බලන්න ඕනේ. නොකැඩෙන්නේ ඇයි? නොකැඩෙන්නත් හේතුවක් තියෙනවා. මොකද මේ ධර්මයේ හේතු බලවාදය. ඇයි කැඩෙන්නේ නැත්තේ? ඇයි බිඳෙන්නේ නැත්තේ? ඇයි සිදුරු වෙන්නේ නැත්තේ? ඇයි කාට බැඳෙන්නේ නැත්තේ? ඒකට හේතුව මොකද්ද?
ඒකත් අපි දකින්න ඕනේ. දැන් අපි සමාදන් වෙලා ඉන්න දෙයක් තියෙනවනම් සමාදන් වෙලා ඉන්න දේ තුලින් අපිට යම් කිසි ආකාරයකින් හොඳට හොදිසියෙන් ඉන්නකම් ඒ සමාදානිය කැඩෙන්නේ නැතුව බේරගත්තේ. අපි මෙහෙම හිතන්නකෝ අපි පොඩි උදාහරණයක් කරා මම ඉස්සෙල්ලා මූලික උදාහරණ වලින් තෝරාගෙන ඉන්න ඕනේ. යම් කෙනෙක්ගේ යම් හේතුවකින් අත කපනවා. මොනවා හරි අසනීපයක් නිසා අත කපනවා. අපි අත කපන්නේ ඉස්සෙල්ලා එයාට කියනවා. අහවල් જાතිය බැරි වෙලාවත් අල්ලන්න එපාති. මේ වගේ જાති අල්ලන්න එපා. දැන් අපිට කොහොම අපි කවුරු හරි කියනවා. මොනවද අල්ලන්න එපා. දැන් අපි මොනවා හරි જાති ටිකක් කියනවා. කොහේ ගියත් කොහේදී දැක්කත් මෙන්න මේ જાති අල්ලන්න එපා. අර අත තියෙන තාකල් අත් දෙක තියෙන තාකල් ඒ මනුස්සයා හොඳ හොදිසියකින් ඉන්න ඕනේ. ඕනකමකුත් තියෙනවා නම් පුරුද්දට හරි අහු වෙනවා නම් අල්ලෙනවා නම්. එයා හොඳ හොදිසියකින් ඉන්න ඕනේ. ඒ කිව්ව જાති මතකේ තියා ඉන්න ඕනේ. අල්ලන්න නැතුව බේරිලා ඉන්න. එයාට අල්ලන්න නැතුව ඉන්න පුළුවන්. යම් හේතුවකින් මිනිහගේ අත කපනවා. අත් දෙක කපන්න සිද්ධ වුණා. දැන් අත් දෙක නැහැ. දැන් එයාට කියන්න ඕනද? අහවල් જાති එහෙම බැරිවත් අල්ලන්න එපා කියලා. අවසියෙන් හිටියොත් එහෙම අහුවේයිද? අත් දෙක නැති කෙනා. කෙනෙක්ගේ අත් දෙක කපලා දැම්මා. එයා අවසියෙන් හිටියා සිහියෙන් හිටියා. අල්ලන්න එපා කියන වචනේ කියන්නවත් ඕනේ නැද එයා. ඕනකමක් නැහැ. මොකද අත් දෙක නැහැ මොනව අල්ලන්නද? හොඳ අත් දෙක නැති බව එයා දන්නේ නැතුව ඉන්නවා. ඒත් අහුවේයිද? අත් දෙක නැති බව සිහි කර ඉන්නවා. ඒත් අහුවේයිද? කොහොමවත් අහු වෙන ක්‍රමයක් නෑ. හැබැයි අත් දෙක තියෙන තාකල් එයාට හොඳ පරිසමක් කියා දෙන්න ඕනේ. හැමිලියෙන් මනස සිහියෙන් ඉන්න. හොඳ සිහියෙන් ඉඳලා මෙන්න මේ වැරදි ටික හිතෙන් කයින් වචනෙන් කරන්න එපා. එහෙනම් එයාට ඒක හිත කය වචනේ උපකරණයක් වෙලා තියෙනවා නම් යම්කිසි වැරදි වැඩකට. ඒ උපකරණයක් වෙලා තියෙනකන් එයාට සිද්ධ වෙනවා පරිසම් කරගන්න. වත පරිසම් කරගන්න සිද්ධ වෙනවා. වතක හික්මිලා ඉඳලා ඒ තුලින් යාර සිද්ධ වෙනවා අර වැරදි පැත්ත දුස්චරිත පැත්ත නොකර ඉන්න. හොඳයි හිත තුල ඒක වැද්ද ගැනීමට මූල ධර්මයක් තියෙනවා නම් හේතුවක් තියෙනවා. යම් ක්‍රමයකින් ඒ හේතුව බිඳ දැම්මා නම්. දැන් ඉතින් යාර වතකින් වැඩක් තියෙනවා. යාර වතකින් කරන්න දෙයක් නැහැ නේ. දුස්චරිතයට හේතුකාරක වන්නා වූ මානසිකත්වයක් යම් කෙනෙකුගේ නැති වුණා නම් ඊට පස්සේ යාර දුස්චරිතයන්ගෙන් වෙන් වෙන්න වතක් පනවන්න ඕනේ. පැනෙව්වක් නැතත් එයාගෙන් ඒක සිද්ධ වෙන්න විදිහක් නැහැ. මොකද හේතුව එයාගේ මානසිකත්වයේ තුල ඒ දුච්චරිතය හටගන්න තිබිච්ච හේතුව නැහැ. නා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නැත්නම් මේ ආර්ය මාර්ගය කියන්නේ. ඔන්නේ දුච්චරිත හට ගැනීමට තියෙන හේතුව බිඳහටන ක්‍රමයක්. වත කියන්නේ ඒ හේතුව බිඳින්න නැතුව ඒක පැත්තකින් තියලා. හොඳට සිහි බුද්ධියෙන් පරිස්සම් වෙවි නොකර ඉන්න ක්‍රමයක්. දුච්චරිත නොකර ඉන්න. කෙරෙන්න ඉඳ තියෙනවා මොකද හේතුව තියෙන නිසා. එයා හැම වෙලේම මනසීයකින් ඉඳලා මේ මොනවාවත් මම ප්‍රාණඝාත කරන්නේ මම හොරමර වංචා කරන්නේ මම සුරා සූදුරාජ කරන්නේ මම බොරු කියන්නේ මම කේලම් කියන්නේ මම පරස වචන කියන්නේ මම ප්‍රලාප කියන්නේ මම හොඳ සමාදාන වෙච්ච වතක ඉඳලා මේ ටික කරගෙන ඉන්නේ කියලා එයාට ඒක කරන්න වෙනවා. එයාගේ මානසිකත්වයේ සුද්ධ වුණා නම් යම් තවසක. හරියාකාර ක්‍රමයක් තුලින්. එයාට මම ප්‍රාණඝාත කරන්නේ මම හොරමර වංචා කරන්නේ කියලා සමාදාන් වෙන්න ටිකක් තියෙනවා ඉතින් වෙලා. සමාදාන් වුණත් එකයි නැතත් එකයි එයාගෙන් කෙරෙන්න හේතුනේ. මොකද හිතේ හටගන්න දෙවිච්ච කහට හටගන්න තියෙන මුල කැපිලා. මෙන්න මේක තියෙන අනුසය බින්දිනවා කියන. හිත තුළ මතුවෙලා නැහැ. ඒකට හේතුකාරයක් ආපුවම මතුවෙන්න ඉඩ තියෙනවා. ඒ නිසාම හේතුකාරයක් ආපු තැන මතුවෙන්න ඉඩ තියෙන නිසා මතුවෙන්න පුළුවන්. අන්නේ අර වතකාරසා කරගෙන බොහෝම සිහියෙන් ඉඳ සිද්ධ වෙනවා ඒ කාලය තුල. යම් දසක අනුසය කියන අභ්‍යන්තරයෙන් ඒ අරමුණු ආවත් මතුවෙන්න තිබිච්ච හේතුව නැත්නම් රාගයේ නැමැති හේතුව හටගන්න තිබිච්ච රාග මූලියේ නැත්නම් ද්වේෂයට හේතුකාරකේ නැත්නම් මෝහයට හේතුකාරකේ නැත්නම් රාගය නිසා ද්වේෂය නිසා මෝහය නිසා යම් කිසි දුච්චරිතයක් හෝ යම් පාපයක් සිද්ධ වෙන්න තිබුණා. දැන් එයාගෙන් සිද්ධ වෙන්න කොහොමවත් ක්‍රමයක් නැහැ. මොකද අනුසය බින්ද හින්දා. අනුසය බින්දිනවා කියන යමක් ඇද්ද ආර්ය මාර්ගයෙන් සිද්ධ කරගන්නේ ඔන්න ඕකයි. මේකේ වාසනාව තියෙන්නේ බෞද්ධ කියන පිරිසටත්. එහෙනම් මේ බුදුදහම අහලා හරියාකාරව තේරුම් අරගෙන ඒ සඳහා තිබෙන ඖෂධයක් තියෙනවා. ඒ අනුසය විදින ඖෂධයක්. අන්නේ ඖෂධය අරගෙන නිරෝගී වෙච්ච පුද්ගලයාටයි ඔය කියන වාසනාව හම්බ වෙන්නේ.
ඔయిత පිටස්සර කිසිම සාසන කියන මාර්ගයක ඔය අනුසේ බිඳින ඖෂධේ නැහැ. ඒ අනුසේ බිඳින ඖෂධේ නැති නිසා කොයිතරම් වත පුරාගෙන හිටියත් එයා වතේ ඉන්නවා මිසක් වතේ ඉඳලා හුරු පුරු කරගත්ත ගති ලක්ෂණය පහල කරගන්නවා මිසක් අර අනුසේ බිඳිනවා කියන එක සිද්ධ වෙන්නේ නැති නිසා කොයි මොහොතක හරි කවදා හරි ආයි සැරයක් අර අපි අදි මතක් කරගෙන තිවිච ආවර්ජනයේ අමතක වෙච්ච වෙලාවක මොහොතක හරි අරක කෙරෙන්න පුළුවන්. එහෙනම් මෙන්න මේ වාසනාව තියෙන්නේ ආර්යයන්ට. ආර්යෝ කියලා කියන්නේ ඔය ලෝභයට, ද්වේෂයට, මෝහයට හේතුකාරක වань මූල ධර්මයේ හිතෙන් බිඳිලා ගියාය. මාත්‍රයක් හරි බිඳුනනම් එතන පටන් ආර්ය මාර්ගයට අවතීර්ණ වුණා. එතන පටන් ගෙන මේ මාත්‍රේ බිඳලා කෙලවර කරපු දාට අරිහත් වේ. උන්වහන්සේගෙන් සියලු පව් වලට තිබිච්ච අනුසේ විදුණා. එහෙනම් ලෝභක්ෂයයි, ද්වේෂක්ෂයයි, මෝහක්ෂයයි සම්පූර්ණ. දැන් ලෝභක්ෂය කරන්න, ද්වේෂක්ෂය කරන්න, මෝහක්ෂය කරන්න මේ ආර්ය විනය තුල මාර්ගයක් තියෙනවා මිසක් කිසිම විදිහකින් ඔප්පු කරන්න බෑ මේන් බැහැර තැනක. ආර්ය විනයෙන් බැහැරව. රාගක්ෂය වෙන්න, දේශක්ෂය වෙන්න, මෝහක්ෂය වෙන්න තව මගක් තියෙනවා කියලා මොනම තාරිකකට ඔප්පු කරන්න ක්‍රමයක් නෑ. කියන්න පුළුවන්. අපි එකේ තියෙනවා කියලා කියන්න පුළුවන්. හැබැයි ඔප්පු කරන්න බෑ. අවංකවම ඔප්පු කරලා පෙන්නන්න බෑ. එහෙනම් ඒ සඳහා අවංකව ඔප්පු කරලා පෙන්විය හැකි හේතුඵල න්‍යායයක් තියෙන එකම ධර්මයේ බුද්ධ ධර්මය. මේක ඔප්පු කරන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැතුව. දැන් මේ සඳහා තියෙන හේතුඵල න්‍යාය නම් නියම ධර්ම රටාව දුන්නේ බුදුරජාණන් වහන්සේ. අන්න ඒක තමයි දහම් ඖෂධය කියන්නේ. ඒක බොහොම අතලොස්සයි. අපිට අද වෙලා තියෙන්නේ අතලොස්ස පැත්තකින් තියලා. අපි හුඟාක් වැල් වටාරන් පස්සේ යනවා. හුඟාක් බාහිර ධර්මයන් පස්සේ යනවා. මුළු ත්‍රිපිටකේ කටපාඩම් කරන්න ලැහැත් තියෙනවා. පිරිස් සූත්‍ර කටපාඩම් කරගන්න ලැහැත් තියෙනවා. ඔය ඔක්කොම කටපාඩම් කරගත්තා හිටියන් ත්‍රිපිටකධාරී විසුණු වහන්සේලා කියලා ඉස්සරහ. හැබැයි පෘථග්ජනකී තත් එක්කෝම නැති ත්‍රිපිටකධාරී විසුණු වහන්සේලා හිටව බව ධර්මයේ හොඳට පැහැදිලිව හඳා වෙනවා. ත්‍රිපිටකයේම කටපාඩම් කරගෙන අර්ථවත් දැනගත්තත් පෘථග්ජන භාවයේ ඉක්ම ගිහිලා නැති අය ඉඳලා තියෙන බව ඔප්පු කරලා තියෙනවා. පිළිලා තියෙනවා. එහෙනම් කටපාඩම් කරගන්න එක මතක් කරලා තියාගන්න එක අර්ථවත්ලා තේරුම් අරන් පමණක් ඉඳීම. මේ කියන රාගක්ෂයට, ද්වේෂක්ෂයට, මෝහක්ෂයට අවශ්‍ය වෙන දහම් ඖෂධයේ එතන තිබිලා නැහැ. තිබිලා තියෙනවා. පරිහරණය කරලා නැහැ. අයි බෙහෙත් ගෙනලා බෙහෙත් ලියව පොතක් කරගෙන පොත කටපාඩම් කරගෙන ඔක්කොම කරගෙන තිනා බෙහෙත් හදන හැටි දන්නවා, කියන හැටි දන්නවා, කරන හැටි දන්නවා, බොන හැටි දන්නවා, ඔක්කොම පොතෙන් ඉගෙන ගත්තා. හැබැයි මොහොතක්වත් අපි බෙහෙත් හදලා පාවිච්චි කිරීමේ කාර්යයට වැසේ නැත්නම් අපේ ලෙඩේ මාත්‍රයක්වත් හොඳ වෙන්න දෙයක් නැහැ. පොත කොච්චර කටපාඩම් කරගෙන තිබුණත් බෙහෙත් පොත. මෙන්න මෙහෙම දෙයක් තමයි මේ ත්‍රිපිටකේ කටපාඩම් කරගන්න ගියත් ත්‍රිපිටකේ අර්ථ ඔක්කොම දැනගෙන හිටියත් ඒ පුද්ගලයා නියම දහම් මාර්ගය තුල මොහොතකින් හරි එතෙන්ට ආවේ නැත්නම් ඒ ක්‍රමයේ තුලින් ඔකට බේත් පෙවිලා නැහැ. ඔකට බේත් හැදිලා නැහැ. මෙන්න මෙයාට කියනවා පද පරමයි. පදේ පරම කරගෙන ජීවත් වෙනවා. ඒක තමයි වටිනාම දේ. ඉතින් එයා තමයි කොයි පොතේ තියෙන්නේ? කොතන තියෙන්නේ? මොන සූත්‍රයේද කියා තියෙන්නේ? අපි පිළිගන්නේ නැහැ නේද? මෙන්න ගන්නවා නිගමනයකට. එහෙනම් එයාට පද පරම වෙලා තියෙන්නේ මොලේ නෙමෙයි, බුද්ධිය නෙමෙයි. පදේ. අනේ පදේ පරම කරගත්ත කෙනාට කියනවා පද පරමය. පද පරමයට නිවන්නේ. මේක අපි හොඳට පැහැදිලිව දැනගන්න ඕනේ. පද නරකයි කියනවා නෙමෙයි. හැබැයි මොන පදේ හරි බුද්ධි ගෝචරව තේරුම් අරගෙන ඒකේ නිවන් මාර්ග එලි දක්වන්න පුළුවන් වෙන්න ඕනේ. ඒක හොඳ දේශකත්වයක්. ඒක හරි වැදගත්. දේශකයන් වහන්සේලා ත්‍රිපිටක ධර්මයේ හදාරන්න ඕනේ. හදාarලා බුද්ධි ගෝචර කරගන්න ඕනේ. ඒ බුද්ධි ගෝචර කරන්නේ දේශනා කරපුවාම විශාල වාසනාවක් ලැබෙනවා. අපවාද කරනවා නේ මම කෝටිල හාමුදුරුවෝ ත්‍රිපිටකධාරී වෙලා කකුසඳ කොණාගම කාශ්‍යප කියන බුදුරන් වහන්සේලා කාලෙම ධර්ම දේශනා කරගෙන ඇවිදින්න. මේ ගෞතම බුදුරන් වහන්සේ කාලේ ධර්ම දේශනා කරගෙන ඉඳලා හිටන් එයා උද්දාමයටපත් වෙලා හිටන් ගිහින් බුදුරන් වහන්සේට කියා හිටියා. ස්වාමීනි මෙච්චර කාලෙක ඉඳලා මම ධර්ම දේශනා කරමින් ඉන්නේ. මේ යන්න ඇරලා හිටන් බුදුරන් වහන්සේ තුච්ච පොට්ලේ යනවාද කියලා ඇහුවා. තුච්ච පොට්ලේ කියලා කතා කළා. මොකද කිව්වේ? තමාගේ වැඩේ කරගන්න නැතුව අනුන්ට බන කියා ඉන්න උඹ වැඩේ කරගත්තේ නෑනේ. මේ හැරේවත් ඕකෙන් අහ කියලා තමන්ගේ වැඩේ කරගන්න බලපන්. කියලා අවවාදයක් කළා. දැන් මේක හරි වැදගත් අපිට. දැන් මෙන්න මේ වෙලාවේදී ඒ පොට්ලා හාමුදුරන්ට එක සිද්ධියක් වුණා. දැන් තමන් ත්‍රිපිටකධාරී. හැබැයි තමන්ගේ වැඩේ කරගන්න කල්පනා කරනකොට තමන්ගේ ත්‍රිපිටකධාරීත්වය තමන්ට මදි වෙලා. එන අනුන්ගේ ආධාරයක් අවශ්‍ය නැහැ සෝතාපන්න ඵලයටපත් වෙච්ච තැන් පටන්. නමුත් එතෙන්ටපත් වෙලා නොහිටපු නිසා අනුන්ගේ ආධාරයක් ඕන නැන්නේ දෙන එයාට අවශ්‍යයි. එයා කොච්චර ත්‍රිපිටකධාරී වෙලා හිටියත් එයාට සිද්ධ වුණා. කොච්චර ධර්ම දේශනා කරමින් හිටියත් එයාට සිද්ධ වුණා. ආචාර්යවරයෙක් හම් වෙලා ආචාර්යවරයෙක්ගේ උපදේශ පරිදි මාර්ගය වඩා ගැනීමට පළමු උපදේශ ගන්න.
මාර්ගය ලැබිලා තිබුණා නම් එයාට එච්චර කල් පහු වෙන්න දෙයක් නැහැ. අලුත් ධර්මයේ සෝතාපන්නව තියලා තියෙන එක. අන්න ඒ නිසා තමයි යාර සිද්ධ වුණේ ගුරුවරයෙක් හොයාගෙන කර්මස්ථානයක් ගන්න. මේ රාජ ගුරුවරයෙක් හොයලා කර්මස්ථානයක් ගන්න බලාපොරොත්තු වෙන්නේ. මෙයා නොඑක් කර්මස්ථාන ආචාර්යවරුලා ගියා. නමුත් මෙයාගෙන් බණ අහලා මෙයා ධර්මාසනයේ තියලා පැත්ත කියලා බණ අහපු අය තමයි මේ දැන් කර්මස්ථාන ආචාර්යවරු. ඒගොල්ලෝ කියන අපි කොහොමද ඔබ වහන්සේට කර්මස්ථානات වෙන්නේ? අපි ඔබ වහන්සේට ගරු කළා ධර්මදරයන් වහන්සේ නමක් හැටියට ගරු කළා බණ අහලා තියෙන කෙනෙක්. ඔබ වහන්සේ ඒ දෙන්න සම්මත කරලා තියෙන කෙනෙක්. ඔබ වහන්සේ අපි ළඟ දන ගස්සවන්න අපි කැමති නැහැ. අනේ ස්වාමීන් වහන්සේ කොහේ හරි කමන්නේ ගිහිලා වෙන කෙනෙක් හොයාගන්න. අපිට නම් ඔබ වහන්සේට කර්මස්ථාන දෙන්න විදිහක් නැහැ කියලා විදිහට ප්‍රතික්ෂේප කළා. අන්තිමට බොහෝම දුර පළාතක ගිහිල්ලා ආරංචියක් තියෙන හොඳ කර්මස්ථානාචාර්යවරයෙක් කෙනා කියලා බලන පුංචි හාමුදුරුවෝ. අවුරුදු 7-8 ගණි බොහොම බලාබාල වශයෙන් හාමුදුරුවෝම හම්බ වුණා. හැබැයි මාන්නාකාරකමක් තිබුණේ නැහැ. ඇයට කොහොනේ කොහොම හරි නිවන් දකින්න. නිසා කැමති වුණා. උන්වහන්සේලා ගෞරවයෙන් ඉඳලා ඒ කර්මස්ථානේ ගන්න. මේ උන්වහන්සේ මේ ප්‍රකාශ කළේ මොකද? මම කියන විදිහට අකුරක් නැර පිළිපදින්න පුළුවන් නම් ඔබට කර්මස්ථාන දෙන්න මම බාර ගන්නවා. හිතුවා කාරණා බාර ගන්න. ඔබ හිතු මතයේ ඔබේ දැනීමෙන් ඔබේ හිතු මතය කරන්න ගියොත් මං කියන එක පැත්තකින් තියලා ඔබ හිතේ කැමති දිහාකට යන්න. මගෙන් කර්මස්ථානයක් අවශ්‍ය නැහැ. මම කියන විදිහට ඒ කටයුත්ත කරන්න පුළුවන් නම් මම බාර ගන්නවා. දන්නවා බොරු කෙනෙක් නෙමෙයි. ඒ අනුව අහලා මාර්ගය වල ප්‍රතිඵල ලැබුවා ඉන්නවා. මාර්ගය හොඳට තේරෙන්නේ දක්ෂ කර්මස්ථානාචාර්යවරයෙක් බව පැහැදිලි. මැරෙන්න කිව්වත් මම මැරෙනවා. කියන එක කරනවා. මේ අදිෂ්ඨානය අරගෙන ඉඳලා කිව්වා ඔබ වහන්සේ කියන යමක් ඇත්නම් ඒ සියල්ලටම අවනතයි. මම ඒක පිළිගන්නවා මට කර්මස්ථාන දෙන්න. මේ වගේ නම් හොඳට ඇඳ ගන්නකො. සිවුරේම හොඳට ඇඳගෙන පොරවා ගන්නකො. පොරවා ගත්තා. ලොකු මඩවලක් පෙන්නලා නම් කිව්වා අන්න අර මඩවලේ පස්ස බලන්න නැතුව මම කියන එක යන්න. යන්න ඉස්සරහට යන්න. දැන් මේ කර්මස්ථානේ මොකද්ද මේ කරන්න හදන්නේ කියලාත් ඇහුවේ නැහැ. මේක කර්මස්ථානයක්ද මේ? මේක මාර්ගයක්. එහෙමත් කතා කරන්න ගියේ නැහැ. වෙන එකක් වෙච්චාම කිව්වේ කරනවා කියලා මඩවලේ ගියා. ධන මට්ටමක් ගියා. පස්ස බලන්නේ නැහැ ඉතින් කෙලිම යනවා. ආපහු ප්‍රතිඥාවක් හම්බෙන්නේ ආපහු එන්න කියලා කියන්නේ නැහැ. යන්න කිව්වා මිසක් ඉතින් එන්න කිව්වා නැත්නම් ගියා දිගට. ඉන මට්ටමක් ගියා තවත් යනවා. පපු මට්ටමකට ගියා තවත් යනවා. වෙන එකක් වෙච්ච අය මැරෙන එකක් හරියනවා. කර මට්ටමක් ගියා. බොහොම අමාරුයි. දැන් කරවටක් මඩේ ඉරිලා. තව තියෙන්නේ නාහෙට යන්න විතරයි ගියොත් මැරෙනවා. මැරුණොත් මැරිච්චා මම කියන කය යනවා කියලා යනකොට අන්න උන්වහන්සේ කියන ඇහුණා. දැන් නවතින්න. හැරෙන්න ආපහු. හැරුණා. දැන් ගොඩට එන්න. ගොඩට ආවා. ඔන්න මම ඒකයි කිව්වේ දැන් කර්ම අපි ත්‍රිපිටකයේ බලන්න ගිහිල්ලා ඉතින් බැලුවොත් එහෙම ඕකේ සිද්ධිය නැහැ, නිරුක්තිය නැහැ. ත්‍රිපිටකේ. ඊට පස්සේ මඩ හොදාගත්තාට පස්සේ භාවනාවක් දුන්නා කියලා තියෙනවා. ඒකෙන් රාත් වුණා කියලා තියෙනවා. ඉතින් අපි දන්නේ නැහැ මොකද්ද ඒ කලේ. මේ ආර්ය විනය තුල කවදාවත් හරයක් නැති දෙයක් කර්මස්ථානාචාරයේ දෙන්නේ නැහැ. ධර්මය හරිනම්, මාර්ගය හරිනම් වැඩක් නැති දෙයක් දෙන්නේ නැහැ. හැබැයි මේක විග්‍රහ කරලා දෙන්න ඕනෙත් නැහැ. දැන් අපි අහුවොත් එහෙම. ඔය රෙද්ද ඇඳගෙන ඉන්නකො කිව්වොත් එහෙම. කාට හරි කියනවා. ඉතින් ඊට පස්සේ අපි පස්සේ කාලේ කනවා මෙහෙම කිව්වා කියලා තිබුණොත්. ඉතින් රෙද්ද ඇඳ ගන්න කිව්වේ කොහෙද කියලා තිබුණේ නැහැ නේ කිව්වොත් එහෙම. ඒකත් අපිට කියලා දෙන්න ඕනේ. රෙද්ද ඉනේ ඇඳ ගන්නවා මිසක් වෙන කොහෙ ඇඳ ගන්න. ඉතින් ඇඟට ඇඳ ගන්නවා මිසක් වෙන මොනකටවත් අඳවලා ඉන්නේ නැහැ. ඉතින් ඒක කියා දෙන්න ඕනේ. අන්න ඒ වගේ මේ දහම් දැනුවත්ව ඉන්න කාලය තුළ මේ නිරුක්ති වැටහෙන අවස්ථාවක් තිබුණා. ওই අවස්ථාව පහු කාලෙක නැති වෙලා ගියා. ඊට පස්සේ කියන්න සිද්ධ වෙනවා රෙද්ද ඉනේම ඇඳ ගන්න කියලා කියන්න වෙනවා. අන්න ඒ වගේ අවස්ථාවක් අදත් මතුවලා තියෙනවා. මේ නිරුක්ති මතුවලා තියෙන ඕන කාලෙදී මතුවලා නැහැ. දැන් මඩවලේ කරවටක් ගිහිලා ආපහු එන්න කිව්වහම මේකේ නිරුක්තිය මොකද්ද? මේකෙන් පෙන්නපු දහම් අදහසක් එහෙම තිබුණාද? ඕක පොතේ නැති නිසාද විග්‍රහ කරන්න බෑ. පොතේ ඕක වෙනම විග්‍රහ කරලා නැතුවට අපි එකක් දකිනවා. මේ මඩවලක් උපමා කරලා තියෙන්නේ කාමයට. කරවටක් කාම වඩේ ඉట్లా මේ ලෝක සත්‍යය ජීවත් වෙන්නේ. මෙන්න මේක තමයි මේ උපමාව. කාම වඩේ කරවටක් එල්ලයි මේ ලෝක සත්‍යය පංචකාමී රසාස්වාදී බැඳි ඉන්නේ. දැන් පංචකාමී රසාස්වාදී බැඳි ඉන්න සාමාන්‍ය මිනිස්සෙක් තමයි බන කියලා සුද්ධ කරලා ගොඩට ගන්න තියෙන්නේ. සුද්ධවන්තයෙන් ගොඩට ගන්න දෙයක් නැහැ.
අසුද්ධ වෙලා ඉන්න කෙනෙක් සුද්ධ කරනවා මිසක් සුද්ධ වෙච්ච කෙනෙක්ගේ සුද්ධ කරන්න දෙයක් නැහැ. එහෙමනම් අපිට අරිහතුන් වහන්සේගේ සුද්ධ කරන්න දෙයක්වත් නැහැ. පරප්‍රත්‍ය රහිත වෙච්ච අනුගේ ආධාරයක් නැතුව මාර්ගය දැනගත්ත කෙනාට සමුතුවේ මාර්ගය කියලා දෙන්න දෙයක් නැහැ. ඊටත් මෙහා ඉන්නවා නම් යම් කෙනෙක් පුතත්ජන භාවයෙන් ඉක්ම යන බලාපොරොත්තු වෙන්නේ. ආර්ය මාර්ගයටපත් වෙන බලාපොරොත්තු වෙමින් ඉන්නවනම්. ඔය මූලික අවස්ථාව ඉන්නේ කරවටක් කාම මඩේ එරිලා. ලස්සන රූපයක් දැක්කම බලන්න නැතුව ඉන්න බෑ බලන්න ආසයි. හොඳ මිහිරි සද්දයක් ආපුවාම ඒක අහන්න ආසයි. ඒකේ කාමාස්වාද විඳින්න ආසයි. සුවඳක් දැක්කම නිකන් ඉන්න බෑ. අරන් ඉබලා බලන්න ආසයි. රසයක් දැක්කම ඉන්න බෑ කාලා බලන්න ඕනේ. කහ බලන්න හිතෙනවා. පහසක් මතක් වුණාම පහස විඳින්න හිතෙනවා. ඒකේ ආසාවෙන් බැඳිලා. මෙන්න මේ தත්ත්වයටපත් වෙලා ඉන්නවා නම් යාට කියනවා කරවටක් කාම මඩේට ඉන්න පුද්ගලයා. දැන් එන අපි ඉස්සෙල්ලාම සුද්ධ වෙන්න තියෙන ඔතන ඉඳලා. එහෙනම් මේක තමයි මේ කරවටක් යන්න ඉඩ ඇරි. ඉඩ ඇරලා මෙයාගේ අඩුපාඩුවක් පෙන්වා දුන්නා. දැන් ආපහු වෙන්න. දැන් එයා ආපහු ආවා. ආපහු ආවේ කොහොමද? කරවටක් මඩේලා ඉන්න පුද්ගලයාගේ කකුල් දෙක දී තියෙන අඩියයි දෙකයි. උඩට එනවා පියවර තියෙනකොට. හැබැයි මඩේ ගිහින් තියෙනවා දැන් බඹ ගානක් ඈතට. දැන් මෙයාට පුළුවන් ද කකුල දික් කරලා මඩ නැති එකපාර ගොඩ හරිය තියන්න. එහෙම පාදයක් අයිතිද මේ මිනිස්සයාට? නෑ මේ හාමුදුරුවන්ට. නෑ මේ අඩියයි දෙකයි අන්තිමට ඈත කරලා තියන්න පුළුවන්. කකුල් දෙකේ දුර ප්‍රමාණය. මඩේ ඉන්නකොට එච්චර තියාගන්නත් බෑ. නිදහස් පොළවේ අඩි දෙකක් එකපාර උසර කකුල තියලා ඉස්සරහට ගියාට. කරවටක් මඩේලා ඉන්න පුද්ගලයාට කොහොම ගොඩට එන්නේ එහෙම අඩිය තියන්න බලයක්වත් නෑ පුළුවන්කමක් නෑ. ඒ බොහොම උත්සාහ කරලා වීරිය කරලා එනං අඩි භාගයක් විතර කකුල ඉස්සරහට අරගෙන තියලා අනික කකුල බොහොම අමාරුවෙන් ඉස්සරහට අරන් තියලා මෙහෙමයි මුල තියෙන්න ඕනේ. එහෙනම් අඩිය තියන්නේ කොහෙද? අර කරවටක් මඩලා තියෙන එරිලා මඩේ ඉරලා ඉන්න පුද්ගලයාගේ ඉන්න තැන මඩගොඩේ ඉඳලා ගොඩ පැත්තට තියෙන මඩේ මඩ පැත්තට තියෙන මඩේ කියව තව ගැඹුරට ගිහලා මැරෙනවා හිර වෙලා. ගිලෙනවා. ගොඩ පැත්තට තියෙන මඩේ අඩි කාලයෙන් වාගෙන් ටික ටික අඩිය තියලා බොහොම උත්සාහයෙන් ඉස්සරහට එන්න ඕනේ. හැබැයි පොඩ්ඩක් හරි ඉස්සරහට ආව ගොඩ පැත්තට තියෙන මඩට අඩිය තිබ්බොත් පොඩ්ඩක් හරි ගොඩ එනවා මිසක් මඩට යන්නේ නැහැ. හැබැයි අඩිය තිබ්බේ මඩ තමයි. එයා මොකද කරන්නේ? එකෙන් එකට ආවා. ටිකෙන් ටික වලට ආවා විදිහට. දැන් ඊටු විස්තරේ මෙයාට තේරුම් ගන්න නුවණක් තියෙනවා. මේ දන්නේ නැති පොඩි දෙයකින් වැහිලා හිටියේ. එහෙනම් මෙයා බණ කියන්නේ කොහොමද? කෙලින්ම අරිහත්ත්වයටපත් වෙන බණ කියනවා. මෙන්න මෙච්චර කල් කරලා තිබිච්ච. සාමාන්‍ය මිනිහ බණ අහන්න ගියාම අරිහත්ත්වයටපත් වෙන බණ තමයි ඉස්සෙල්ලාම කියන්නේ. කොහොමද ගොඩේ? ඔය කොහොම අතරින්ද? සියල්ලම අතරින්ද ඕනේ. එතකම් බෑ මේ මාර්ගය වල. දැන් ওই જાතිය බණ අදක් කියනවා. බණක් අහන්න ගියාම සම්පූර්ණ සුද්ධ වෙච්ච පුද්ගලයෙක් කරන්නේ සෝවාන් වෙන්න පෙන්නන්නේ. විග්‍රහ කරනකොට පෙන්නන්න යන්නේ. අන්තිමට සුද්ධ වෙච්ච පුද්ගලයේ ලක්ෂණයටපත් වෙච්ච කෙනෙක් තමයි සෝවාන් වෙන්නේ. දැන් ඕ වගේ தත්ත්වෙට පෙන්නලා හිටන් බණ කියන සිද්ධාක් අදක් තියෙනවා. අර කෝටිල හාමුදුරන්ගේ ධර්ම දේශනා කරපු ක්‍රමී. එහෙනම් ගොඩ පැත්තට තියෙන වඩ කිව්වේ දැඩි කාමයන්ගෙන් ලිහිල් කාමයට ටිකෙන් ටික අඩු කරගන්න ඕන. එකපාරක අඩු කරන්න බෑ. මහා කාමයකට බහැලා හිටව පුද්ගලයාට එකපාරේ එකකින් ගොඩ එන්න බෑ. නම් පුද්ගලයා ක්‍රමයෙන් ගොඩ එන්න ඕන. ඉස්සෙල්ලාම දැනගන්න ඕනේ කාමියෝ ආදීනව සහිත බව. කාමියෝ බල්ලන්ට අහුවෙච්ච මස් කටු වාගේ. උගුස්සන්ට අහුවෙච්ච මස් කැටි වාගේ. ඇට සැකිලි වාගේ හරයක් නැති ඒවා. ගිනි ගොඩක් වාගේ. ඉතින් මේ ආකාරයෙන් කාමයන් නිසා තිබෙන ආදීනව ඉස්සෙල්ලා අහලා තේරුම් ගත්ත කෙනෙකුටයි ඕනකම ලැබෙන්නේ. අනේ මටත් මේ ගිනි ගොඩක් වැනි කාමයන් නිසා රාග, ద్వේෂ, මෝහ කිනයන් දැවෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා අසහනකාරීත්වයක් ඇති වෙනවා. සසර ගමනේ පාපයන් කරගන්න සිද්ධ වෙනවා. ඒවා විපාකේ වන්න ගියොත් සතර පාක තියලා අප්‍රමාණ කාලයක් දුක් විඳින්න සිද්ධ වෙනවා. සසරේ අනාථ වෙන්න සිද්ධ වෙනවා. කවදා ගොඩේ ඉන්නද? කවදා නිදහස් වෙන්නද? මෙන්න මේ කියන අදහස ඉස්සෙල්ලා ආපුහාම ඒ බුද්ධිලාට ඕනකමක් ඇති වෙනවා. මට මේ රාග සහගත, ද්වේෂ සහගත, මෝහ සහගත ගිනිගෙන දෙන ලෝකයේ වැඩපිළිවෙලින් අහක් වෙන්න ලැබුණා නම් කොච්චර සාන්තද? කොච්චර ප්‍රණීතද? මං කොච්චර අනාථභාවයෙන් නිදහස් වෙනවද? ඒ ටික කරගත්ත දවසක් මට ලැබුණොත් එදාට නේද මගේ සැනසීම හම්බ වෙන්නේ කියලා. මෙන්න මේ මූලික අදහස හිතට එන්න ඕනේ. මේසා කාමයන්ගේ ආදීනව පිළිබඳව විස්තර කරලා අහනකොට ඔය අදහස එනවා. හැබැයි කරවටක් බැහැලා ඉන්න තත්ත්වයේ හිටපු කෙනාට ඔය අදහස කොච්චර ආවත් මෙච්චර කාල අසුරු කරපු රූප රාගයෙන්, ශබ්ද රාගයෙන්, ගන්ධ රාගයෙන්, රස රාගයෙන්, පොට්ටබ්බ රාගයෙන් මිදෙන්න බෑ. පංචකාමයෙන් මිදෙන්න බෑ. හැබැයි ක්‍රමක්‍රමයෙන් එයා මත් වෙන පැත්තට අරගන්න.
පංචකාමයේ ඇසුරු කළත් පංචකාමයේ මත් වෙන්නේ නැහැ. මත්තුන පුද්ගලයාට ධර්මයේ පේන්නේ නැහැ. යාට විශාල ප්‍රමාදයක් වෙනවා. යාට ඒක අත්හැරලා යන්න බෑ. එහෙනම් මොකද වෙන්නේ? එයා මජ්ජ වෙලා මත් වෙනවා. පමාද කියලා ප්‍රමාද වෙනවා, ඨාන කියලා අල්ලා ගන්නවා. එහෙනම් මජ්ජ පමාද ඨාන කියන දෙකට වැටලා ඉන්නේ. දැන් මොකද වෙලා ඉන්නේ? මොනවද මත්තුනේ? සුරාවෙන් සහ මේරේ මත් වෙලා. දැන් සුරා මොකද්ද මේරේ මොකද්ද? දැන් මොකද මෙන්න මේවා තමයි නිරුක්තිය දකින්න නැතුව අපි ලෝකේ අර බණ පොත් වලින් පෙන්නලා තිබෙන ආකාරයෙන් සුරාවයි මේරයයි විග්‍රහ කරන්න ගියාම ඇල්කොහොල් වලට සීමා කරගන්නවා. සාරක්ව ආදී වන්නා වූ දේවල් වල තියෙන මත් වෙන ඒවාට සීමා කරගන්නවා. ඉතින් කියනවා පිට්ට සුරා, ඕදන සුරා, පුෂ්ප සුරා, පල්ලව සුරා මේ ආදී වශයෙන් සුරා පහක් වෙන් කරනවා කියලා. ඔකට මේරා කියනවා කියලා සුරා යම් තැනක මේරා එතන කියන්නේ ඔය වගේ කියනවා. ලෞකික අර්ථ කියනවා. ඊට වඩා හරිය ගැඹුරු අර්ථයක් මේ තියෙන ශික්ෂාපදේ. සුරා කියලා කියන්නේ මොනවද? සරාගික බව. සුරා කියන්නේ සරාගය. මේරා කියන්නේ මිහිරියාව. සරාගයෙන් මිහිරියාව ලබන නිසා පංචකාම අත්හරින්න බෑ. රූපකාමයේ සරාගිකයි. හරි මිහිරියාවක් තියෙනවා. ශබ්දකාමයේ සරාගිකයි. හරි මිහිරි ආස්වාදයක් තියෙනවා. ගන්ධකාමයේ සරාගිකයි. හරි මිහිරි ආස්වාදයක් තියෙනවා. රසකාමයේ සරාගිකයි. ඒකේ මිහිරි ආස්වාදයක් තියෙනවා. පොට්ටබ්බකාමයේ සරාගිකයි. ඒකේ මිහිරි ආස්වාදයක් තියෙනවා. මෙන්න මේ නිසා කවදාවත් රූපකාම, ශබ්දකාම, ගන්ධකාම, රසකාම, පොට්ටබ්බකාම කියන මේ පංචකාමයේ සරාගික නිසා මිහිරියාවින් යුක්ත නිසා ඔන්න ඔය පංචකාමයන්ට කියනවා සුරාමීරේ. ඔන්නේ සුරාමීරේ තියෙන තාක්කල් මේ පෘථජන ලෝක සත්‍යය ඔකේ මත් වෙනවා. මත් වුණාට පස්සේ ලෝකේ අත්හැරෙන්න බෑ ප්‍රමාද වෙනවා. එයාට මේ ලෝකෙට වඩා වැඩි දෙයක් නැහැ. ලෝකෝත්තරත්වයට හිත හිටින්න බයයි. ලෝකයේ ඇසුරු කරන එකේම ඨාන කියලා අල්ලා ගන්න. එහෙනම් ලෝක සත්‍යය මේ සතර ගමන සැරිසරන පුතඥය. පංචකාමයේ නැමැති සුරාවින් මිහිරියාවටපත් වෙලා ඒ පංචකාමයේ මත් වෙලා පංචකාමයේ ප්‍රමාද වෙමින් පංචකාමයේ අල්ලාගෙන ජීවත් වීමට කියනවා සුරා මේරේ මජ්ජ ප්‍රමාද ඨාන. පස්වෙනි සික්ඛාපදයකින් අපිට විග්‍රහ කරලා තියෙන ගැඹුරු දහම් අර්ථයේ වැහිච්ච දහම් අර්ථය ඕකයි. මෙන්න මේක තමයි සාසනික දහම් අර්ථය. ලෞකික දහම් අර්ථය මොකද්ද? මත් වෙන ප්‍රමාද වෙන දේවල් නේනම් මත්පැන් වලින් මත් වෙන්න ප්‍රමාද වෙන්න යන්නේ නැහැ. මත් වෙන ප්‍රමාද වෙන මත්පැන් වලින් වලකීම කියන සීමා කරගත ලෞකික අර්ථයේ සීමා වෙනවා. එහෙනම් අපිට දැන් මේ කරගන්න තියෙන වැදගත්ම හරියක් තමයි පංචකාමයේ නැමැති සුරාවෙන් මේරෙන් මත් වෙලා ප්‍රමාද වෙලා මේ පංචකාම ලෝකේ අල්ලා ගන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් මෙන්න මේකෙන් ඉක්මෙන්ට අපි මොකද්ද කරන්න ඕනේ? මේකේ ඉන්නකන් රාග සහගතයි, ද්වේෂ සහගතයි, මෝහ සහගතයි, බය වෙනවා, තැති ගන්නවා, පලා යනවා, නොඑක ආකාර වෙහෙල විඳින්න සිද්ධ වෙනවා, අසහනකාරී වෙනවා, මානසිකත්වයේ කායිකත්වයේ සැමිලි අසහනකාරීත්වයට ගෝචර වෙනවා, සාන්ත බව, ප්‍රණීත බව දැක ගන්න පුළුවන් කමක් නැහැ ඔක ඉන්න එක. එහෙනම් මූලිකව බනහපුවාම ලැබෙන ප්‍රතිඵලය දකින්න ඕනේ. මේ තුර ඉන්නකම් මේ 1000 එනවා. ඔය පංචකාමයේ වෙන් වෙලා ගියා නම් ඔය 1000 මිදෙනවා. පංචකාමය සමග 1000 මිදිච්ච තැනක් හොයන්න බෑ. පංචකාමයට එක ගිනි හම්බ වෙනවා. පංචකාමයෙන් බැහැරලා ගියාට පස්සේ නිවන හම්බ වෙනවා. අන්න නිවන දැනගන්න ඉස්සෙල්ලාම ක්‍රමයි. ගිනි කොහෙද තියෙන්නේ? නිවන කොහෙද තියෙන්නේ කියලා ඉස්සෙල්ලා දැකලා ඉන්න ඕනේ. මේක තමයි කියන්නේ කර්මස්ථාන වඩන ඉස්සෙල්ලා මේ කුලප්පු වෙන්නේ නැතුව කලබල වෙන්නේ නැතුව. පසුතලයේ දැනගන්න කියලා. ගිනි කොහෙද තියෙන්නේ? නිවීම කොහෙද තියෙන්නේ? ඔය දෙක දැකලා තියෙන්න ඕනේ. පංචකාමත් එක්ක ගිනි තියෙනවා. ඊට පස්සේ පංචකාමයන්ට පත් වෙන බුද්ධිලා පංචකාමයේ මත් වෙනකොට ප්‍රමාද වෙනකොට අල්ලා ගන්නකොට පංචකාම භුක්තියට අවශ්‍ය කරන්නා වූ වස්තු කාමයක් ඇසුරු කරනවා. පංචකාම ක්ලේශ කාමයට වැටෙනවා. ක්ලේශ කාමයේ නිසා බුද්ධිලා වස්තු කාමයට වැටෙනවා. පංචකාමයට අවශ්‍ය කරන දේවල් උපකරණ රැස් කරන්න ගිහිල්ලා. ලස්සනට මුලා වෙච්ච බුද්ධිලා ලස්සන නිසා මල් ගස් හිටවනවා, හැඩ වැඩ කරනවා, සුන්දර ලෝකයක් මවා ගන්නවා, නුයි කාකානේ වස්තු කාමයේ රැස් කරනවා. ඒ වගේ මනවලන්නා වූ ශබ්දකාමීට කැමති කෙනා ඒ සංගීත වාණ්ඩ ඒකට අවශ්‍ය කරන්නා වූ දේවල් ඔක්කොම වස්තුකාම වශයෙන් රැස් කර ගන්නවා. ගන්ධකාමීට ඕන කෙනා සැන්ට් වර්ග, පවුඩර් වර්ග, හොඳ සුවඳ ගන්න දේවල්, ක්‍රීම් වර්ග ඔක්කොම අරගෙන ඒවා වස්තුකාම වශයෙන් රැස් කරනවා. රසකාමී මත් වෙච්ච කෙනා රසයේ දින්නේ මොන જાති ආහාර දේව රැස් කරලා තියා ගන්නවා. හොඳ රසවත් ආහාර වස්තුකාම. පහතර පංච ස්පර්ශකාමීට කැමති යම් දෙයක්ද
ඇඳ පුටු කොට මිට යාන වාහන ආදී පටන්ගෙන සුව දෙන කායික සුඛය දෙන. ඒවත් ස්ත්‍රී නම් පුරුෂයෝ පුරුෂයෝ නම් ස්ත්‍රී ආදී වශයෙන් ස්ත්‍රී පුරුෂ වශයෙන් සම්බන්ධයක්. මේ සියලුම දේවල් වස්තුකාම වශයෙන් රැස් කරගන්නවා. වස්තුකාමී අත්තර ගන්න බෑ ක්ලේශකාමී මත් වෙලා ඉන්නකම්. නිසා ගින්නට තවත් පිදුරු දාගත්තා වගේ. ඇවිලෙන ගින්නට පිදුරු දානවා වගේ. වස්තුකාමයන්ට අවශ්‍ය කරන දේවල් රැස් කරන්න ගිහිල්ලා කාම වස්තු රැස් කරන්න ගිහිල්ලා. එයා මහා ගින්නක් දැල්වගෙන මහා දාහයටපත් වෙලා දැවෙන්න පටන් ගන්නවා. මෙන්න ගිනි වැඩි වෙන්න හේතුව. එහෙනම් අපි ක්‍රමාක්‍රමයෙන් දැනගන්න ඕනේ ගිනි අඩු කරන්නේ මොනවද? කවදා හරි යමක් නිසා ගිනි හට ගන්නවා නම් ඒ දේ අපි ළඟ ඇසුරේ නැත්නම් ඒ හේතුවෙන් හටගන්න ගින්න නිවුණා. අන්න නිවන් දකින්න හැටි. ඉස්සෙල්ලා ගිනි දකින්න ඕනේ. නම් ලෝක තත්ත්වය ගින්නක් නෙමෙයි ඒවා දකින්නේ සිසිලා. කවදාවත් ලස්සන දෙයක් ගිනි කියලා දකින්නේ නැහැ. මනවලන යම්කිසි වස්තුකාමයක් ගෙන දෙන ලස්සන රූපයක් තිබුණොත් මගේ වාසනාව සතර පින් කරලා තිබෙච්ච හින්දා මට මේක හම්බ වුණේ. මං කොච්චර වාසනාවන්තයෙක්ද කීකේ සන්තෝෂේ නා මිස. අනේ මට ගිනි ගොඩක් අහු වුණා කියලා මේකේ දැවෙනවද? ඒකේ දැවෙන්නේ නැහැ. හොඳ මිහිරි නාදයක් Tamanට සතු කර ගැනීමට අවශ්‍ය කරන බඩු භාණ්ඩයක්, ඒකට අවශ්‍ය කරනා වූ සංගීත භාණ්ඩයක් මොනවා හරි කමක් නැහැ. ඒකට අවශ්‍ය කරන විශේෂ රූප වාහිනී යන්ත්‍රයක්, කැසට් රේඩියෝ යන්ත්‍රයක් උනා කමක් නැහැ. සංගීතය හොඳට දෙනවා නම්, බොල් හඬ නැත්නම්, හරි මිහිරි නම්, හරි සන්තෝෂයෙන් බදාගෙන ගෙනත් තියා ගන්න වස්තුකාමී. ශබ්දකාමීට අවශ්‍ය කරන්නා වූ වස්තුවේ රස කළා. හැබැයි එයා සන්තෝෂ වෙනවා මිසක් මට කොච්චර වාසනාවක්ද මගේ පෙර පිනක්ද මට මේවා හම්බ වෙනවා. උද්දාමෙවි සතුටු වෙනවා මිසක්. එයා දකින්නවාද මේ කාම වස්තු ගිනි කියලා. එයා දකින්නේ. ඒ වගේම මිහිරි සුවඳ දෙන සෙන්ට් එකක්, පවුඩර් එකක්, අවශ්‍ය කරන සුවඳ මලක් මොනවා හරි කමක් නැහැ. හම්බ වුණාම මගේ හරි වාසනාවක්. මම පින් කරලා තියෙනවා. සංසාරේ පින් කරලා මේවා ලැබෙන්න. එහෙනම් අපිට මේවා ලැබෙනවද? අපි කොච්චර වාසනාවන්තයෝද? මෙහෙම කිය සතුටු වෙනවා මිසක්. එයා කවදාවත් දැකලා නැහැ. මට සුවඳ දෙන ගිනි ගොඩක් හම්බෙලා තියෙනවා කියලා. එයා ඒකේ ගින්නක් දැකලා නැහැ. ඒ වගේම හොඳ රසවත් දේවල්. මගේ වාසනාවට සසරක් දන් දීලා දීපු වාසනාවට තමයි මේ හම්බෙන්නේ කියලා. බොහෝම උද්දාමයේ රසවත් දේවල් වැඩියෙන් හම්බෙනවා නම් මම භවභෝග සම්පත් තියෙනවා, මට හිතුව පැතුව සම්පත් තියෙනවා, රස ආහාර තියෙනවා කියලා සන්තෝෂයෙන් ඒව අරගෙන සතුටු වෙනවා මිසක්. එයා ඒ වස්තුකාමීට අයිති ඒ කාම වස්තු ගිනි දෙන දේවල් කියලා දැකලා නැහැ. මට ගිනි ගොඩාක් හම්බ වෙනවා කියලා එහෙම හිතන ගතියක් නැහැ. එහෙනම් එයා සිසිලක් හැටියට ගන්න. හොඳ ස්පර්ශය දෙන, හොඳ පහත දෙන, සුඛාස්වාදී දෙන යම් යම් භාණ්ඩ හම්බ වුණා නම්, ස්ත්‍රී පුරුෂ වශයෙන් හෝ හම්බ වුණා නම්, මේ සියල්ලම ඔහු මහා වාසනාව පහළ වෙච්ච හැටියට හිතනවා මිසක්. එයා පොඩ්ඩක්වත් දැකලා නැහැ. ඒවෙන් ගිනි හට ගන්නවා කියලා. ඒවා ගිනි වස්තු බව දැකලා නැහැ. ඒවා සිසිල් වස්තු කියලා දකින්න. ඒවා සුව වස්තු හැටියට දකින්නවා මිසක් දුක් වස්තු කියලා දකින්න බෑ. මෙන්න මේ නිසා අනාර්යයෙකුට කවදාවත් දුක්ඛාරය සත්‍ය දකින්න බෑ. එහෙනම් මොනවද දකින්නේ? ජාති දුකයි, ජරා දුකයි, ව්‍යාධි දුකයි, මරණයේ දුකයි ආදි වශයෙන් අපි ලෞකික අර්ථයකින් විග්‍රහ කරලා තියෙන ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛ, මරණම්පි දුක්ඛං ආදි වශයෙන් අපි ඕක දැකලා ඒවා දුකයි කියලා කියනවා. එහෙනම් ජරාවටපත් වෙන එක දුකයි, වැහැරෙන එක දුකයි, මරණයටපත් වෙන එක දුකයි කියලා අපි ඔතනත් කියනවා. හැබැයි අනිසරේ කියනවා ආර්යෝ හැරෙන්න දුක්ඛාරය සත්‍ය කාටවත් දකින්න බෑ කියලා. මේ කියහකවන්නේ දුක්ඛාරය සත්‍ය උඹලා ආර්යෝ දන්නේ කියලා කිව්වොත් එහෙනම් අපි බෞද්ධයෙකුට. අබෞද්ධයෙක් එහෙම. ජරාව දුකයි, ව්‍යාධිය දුකයි, මරණය දුකයි. ඒ කියන්නේ උඹට ජරාව ගෑනුත් විතරයි උඹ දුක කියලා දන්නේ. අපේ ජරාව ගෑනුත් අපිට දුක වැටෙන්නේ නැහැ කියලා උඹ හිතේ. එහෙනම් මොකක් කියන්නේ? දැන් උඹට වැහැරුණොත් උඹේ කොන්දකුත් දුනොත් උඹේ ඇස් පේන්නේ නැතුව ගියෝ කන් ඇහෙන්නේ නැතුව දුකයි කියලා උඹලා දකින්නවා කියලා උඹලා උද්දාම වෙනවා. අපි විතරයි දුක්ඛාරය සත්‍ය දකින්න අපි දකින්නේ නැහැ කියලා. යකෝ අපේ ඇස් කන්ද වුණා අපිට දුක නැද්ද? අපේ කොන්ද උදු වුණා අපේ ඇඟ වැහැරුණොත් අපිට දුක දැනෙන්නේ නැද්ද? අපිට සැපයි කියලා හිතා ගන්නවද උඹලා? ඇහුවොත් මොනවා කියන්නේ? අපේ තර්කේ හරියද එතකොට? බෞද්ධයෝ විතරයි දුක්ඛාරය සත්‍ය දකින්නේ. අබෞද්ධයින්ට, අන්‍යාගමිකයින්ට දුක්ඛාරය සත්‍ය දකින්න බෑ කියලා. අපි මූල නිගමනයක පිළිහිටලා ඉන් ජාතිය දුකයි, ජරාව දුකයි, ව්‍යාධිය දුකයි, මරණය දුකයි කියලා දුක විග්‍රහ කරනවා. අර මිනිස්සේ බැරිලා හරි යහුවොත් එහෙම. යව වැහැරෙනකොට උඹලා විතරක් අපිට වැහැරෙනකොට අපි සැපයි කියලා හිතා ඉන්නවා. අපිට යන්න දෙන්න බැයි නා, නැගිට ගන්න බැයි නා. උඹලා විතර දෙක දුක කියලා තේරෙන්නේ නැහුවොත් එහෙම. ඔක අපිට තේරෙන්නේ නැද්ද අපි මොනවා කියන්නේ? මොන හේතුඵලෙන් ඔප්පු කරන්නද?
මොට වෙන්න වෙනවනේ අපිට. එන අන්න දකින්න නැති දෙයක් තියෙනවා අපි අන්න අර ඉස්සෙල්ලා කිව්ව જાතියේ. පංචකාම සම්පත්තිය සැපයි කියලා දකින්නවා මිසක් ඒක දුකයි කියලා දකින්න මාර්ගයක් තියෙනවා ආර්යයන්. හැබැයි උඩින් මැත්තේ බැලුවට කාටවත් හිතෙන්නේ කොහොමද පංචකාම සම්පත් දුක වෙන්නේ. එහෙම දකින්න ශක්තියක් ඉස්සෙල්ලා නැහැ. අන්න දහම් මහල යථාර්ථය වැටහිලා තිබුණා නම් අන්න එතෙන්දි දැනගන්නවා ඒක දුක වෙන්නේ කොහොමද? මෙන්න මේක අපි ඉස්සෙල්ලා දැනගන්න ඕනේ. කොච්චර භාවනා කරලා නිවන් දකින්න බෑ මෙන්න මේ මූල ධර්මයේ දැනගන්න එක. එහෙනම් චතුරාර්ය සත්‍ය පිළිබඳ දුක්ඛාර්ය සත්‍ය පළමු දකින්න ඕනේ. දුක දකින්නවා කියලා අපි දකින්නේ නැතේ ලෝක සම්මතයේ කවුරුත් දකින්න දුක. ඒ ලෝක සම්මතයේ කවුරුත් දකින්න දුක දැකලා නිවන් දකින්නවා නම් එහෙම ලෞතර බුදුරු පහළ වෙන්න ඕනේ නැහැ නිවන් දකින්න. මොකද බුදුරජාණන් වහන්සේම දේශනා කරනවා දුක්ඛාර්ය සත්‍ය යම් කෙනෙක් දැක්කා නම් ඔහු දුක්ඛ සමුදය සත්‍යයක් දකි දුක්ඛ නිරෝධාර්ය සත්‍යයක් දකි දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාර්ය සත්‍යයක් දකි. ඒ දුක්ඛාර්ය සත්‍ය දකන හොඳටම ඇති. අනිත් තුනක් දකින්න. ධර්මයේ හොඳට පැහැදිලිව පෙන්නලා තියෙනවා. එහෙමනම් අර මහලු වෙන එක, වයසට යන එක, ලෙඩ හැදෙන එක, නැගිලා ගන්න බැරි වෙන එක දුකයි කියන එක නම් ওই දුක්ඛාර්ය සත්‍ය කියන්නේ. අබුද්ධෝත්පාද කාලෙත් ඕක දැක්කත් නම් යන්නේ නිවන් දකින්න දෙපේ පොඩ්ඩක් හරි. ඒක දුකයි කියලා දැකනනම් එයාට දුකට හේතුව වැටහිලා තියෙනවා දුක නිරෝධය වැටහිලා තියෙනවා දුක නිරෝධ මාර්ගය වැටහිලා තියෙනවා ලෞතර බුදුර පහළ වෙන්න ඕනේ නැහැ. ඒක දුක නම්. ඕක නම් දුක්ඛාර්ය සත්‍ය කියන්නේ. ලෞතර බුදුර පහළ වෙන්න ඕනේ නැහැ චතුරාර්ය සත්‍ය කියා දෙන්නේ. මොකද මේක හේතුඵල නියමයන් තියෙනවා. ධර්මයට බහා බලන්න. විනයට බහා බලන්න. සැසඳ දෙනවා නම් ගන්න. මෙන්න බුදුරන් වහන්සේ දේශනා කළේ හතර මහා ප්‍රදේශات පෙන්නලා තියෙන්නේ ඕකයි. දැන් බහා බලනවා අපි. විනයට බහා බලනවා. දැන් බලනකොට මේ පේන්නේ ලස්සනට සැසඳෙන්නේ නැහැ කියලා. ඉන් ජාතිය දුකයි, ජරාව දුකයි, ව්‍යාධිය දුකයි, මරණය දුකයි. ඉතින් ඔහොම කියනවා. දැන් ඉතින් ඔහොම කිය ඉන්න කෙනෙක්ගෙන් අහනවා. දැන් ආච්චියාට කියමුකෝ. දැන් දුවට දරුවෙක් හම්බෙලා. එකෝ පුතාගේ නෝනාට දරුවෙක් හම්බෙලා. මොකද කියන්නේ? කොහොමද දරුවා? ඊරිසාප්පය බලන්න බෑ බං ආසාවේ. බෝල ගෙඩිය වයි කොල්ලා. මට දැක්කම ආසාවේද? ආ ජාතිය දුකයි කිව්ව එක නා කියන්නේ නැද්ද ඕක? තමන්ගේ ලීට හරි තමන්ගේ දුවට හරි දරුවෙක් හම්බෙලා ඉන්නකොට හොඳ බෝල ගෙඩිය වයි කොල්ලෙක් ලස්සන එකෙක් හැම හම්බෙලා ඉන්නවා කිව්වා ඇයිදලා සන්තෝෂලා කියන්නේ කොහොමද? අනේ වන් දුක් ගොඩක් හම්බෙලා කියනවාද ඇයිද? කියයිද? වැටහෙයිද? ඉතින් ඒකේ දුක දැකලා නැහැ. එතන කොහොමද එයා දකින්නේ? එතන දුක දැක්කේ කොහෙද? කො දුකාරය සත්‍ය දැකලා. යා ජාතිය සැපයි කියලා පෙනිපෙනී දකින්නවා. ආසනේ කෙනෙක් මැරිලා. කොහෙද ගියේ කියලා හොයනකොට කාතරගෙන් එතනින් හරි කමන්නේ. කවුරු හරි බන් ශක්තියක් තියෙන කෙනකින් ගුප්ත ශක්තියක් තියෙන කෙනකින් හරි කමන්නේ ගිහිල්ලා අහලා හොයලා බලනකොට අන්න දිව්‍ය ලෝකෙ ඉපදිලාලු. දැන් හරි සන්තෝෂයි. අපාය ගිහින් කිව්වොත් එහෙම තිරිසන් ලෝකෙ කිව්වොත් එහෙම දුකයි. නෑ යා ಜಾති දුක දකනවා ඉතින් අනේ අප්පොච්චි ඒ වලමුකෝ. දිව්‍ය ලෝකේ උපන්නන ඉවරෙන්නේ නැතු. එහෙම කියනවා. නෑ සන්තෝෂ වෙනවා. ප්‍රේතයෙක් වෙලා ඉන්නවලු. පිනක් කරලා දිව්‍ය ලෝකෙට යවන්න බැයි. පුළුවන් නම් එහෙම හරි සන්තෝෂයි දිව්‍ය ලෝකෙ කියලා. එහෙනම් අපි දැන් මෙතන ඔක්කොම ಜಾති දුකයි කියලා දැකලා තියෙනවද? තිරිසන් ಜಾති දුකයි කියන්න පුළුවන්. ප්‍රේතයෙක් වෙලා උපන්නයි ප්‍රේත ಜಾති දුකයි. අපාය ගියොත් අපාගත ಜಾති දුකයි. එහෙම කියනවා. දෙවියෙක් වුණොත් බ්‍රහ්මයෙක් වුණොත් එහෙම දුකට ගියා කියලා අපි පිළිගන්නවා. එහෙනම් අපි ඒක පිළිගන්නේ නැහැ. දැන් ඒතර මොනවද මේ අපිට පෙන්නලා තියෙන්නේ? ජාතිය දුකයි කිව්වොත්. අපි කවදද දැන් ඕක තත්ත්වයෙන් ඉක්ම ගිහිලා ඕක පිළිගන්නද? එහෙනම් මූල ධර්මයක් වශයෙන් අපි ඔතෙන්ට එන්නේ කොහොමද? එක්තරා වික්ෂුන් වහන්සේ නමක් අරණ්‍යයක වැඩ ඉන්නකොට එක්තරා මිනිසෙක් ඇවිත් ගන්න ස්වාමීනි ඔබ වහන්සේලා මේ අරණ්‍ය වලට එලා මේ කැලෑවල හුදකලාව පාළු දිවියක් ගත කරමින් ඉන්නේ ඇයි මොනවද දැකලාද? මොන සුවයක් දැකලාද ඔය ඉන්නේ? මේ ලෝකේ ඔක්කොම දුකයිනේ. මේ ලෝකේ දුක නිසා මේකෙන් අහක් වෙන්න තමයි අපි මේ උත්සාහ කරන්නේ වීරිය කරන්නේ මේ විදිහට හුදකලා විවේකී ජීවිතයක් ගත කරන්නේ. මේ මහානව පුදුම මහණෙක්. පෙනී තියෙන සැපරත් දුකයි කියන එක මොකಾದ?
මේක අමුතු જાතිය බණ කියලා යන්න ගියා. මේ ඔක්කොම දුකයි කියනවා. මේ පෙනිපෙනී සැප තියෙනවා. සැප පෙනිපෙනී තියෙද්දි මේක දුකයි කියලා කියන්නේ මේ මෝඩයා කවුද කියලා යන්න ගියා. දැන් බුදුරජාණන් වහන්සේට මේ කාරණේ ආරංචි වුණා. ආරංචිනේ භික්ෂුවරේ එන්න කියන්න කිව්වා. මහානේ මේ මනුස්සයා ප්‍රශ්නයක් අහන්න ඔබ කොහොමද විසඳුවේ? ස්වාමීනි මේ ලෝකෙම දුකයි කියලා මම කිව්වා. ඒ මනුස්සයා මොකද කිව්වේ? පෙනිපෙනී තියෙන සැප පෙනිපෙනී තියෙද්දි මේ ලෝකේ දුකයි කියන මෝඩයා කවුද කියලා යන්න ගියා. මේ බුදුරජාණන් වහන්සේ අහනවා. ඇයි මෝඩේ එහෙම කිව්වේ? කවුද මට එහෙම බණ කියා තියෙන්නේ? මම දේශනා කළා තියනවාද මේ ලෝකේ ඔක්කොම දුකයි කියලා? කවුද එහෙම බණක් කිව්වේ? ඉතින් මහානේ මේ ලෝකයේ ප්‍රිය ස්වභාවයක් මధుර ස්වභාවයක් නැත්නම් ලෝක සත්‍යය මේ සැරිසරනවද ඇලිනවද? ප්‍රිය ස්වභාවයක් ඇති නිසාම මధుර ස්වභාවයක් ඇති නිසාම නේද මේ ලෝක සත්‍යය මේක සැරිසරන්නේ ඇලින්නේ. හතර හොඳයි කියන්නේ. නැත්නම් කියනවද? මේක යම්කිසි ආදීනවයක් තිබිලා මේක හැඟවිච්ච ආදීනව ඇතිලා මේක එලිවැස්සෙවි නැත්නම් මේ සත්‍යය මිදෙනවද? එහෙනම් මේ ලෝකයේ ප්‍රිය ස්වභාවයක් මధుර ස්වභාවයක් මතුවලා තියෙනා ලෝක සත්‍යය ඔකට ඇලෙනවා. ඒක නෑ කියන්න බෑ. ඒක තමයි දුකට හේතුව. දුකට හේතුව දුක නෙමෙයි. දුකට හේතුව ප්‍රියයි මధుරයි. ඒ ප්‍රිය මధుර දේ ඇසුරු කරන්න ගිහිලා දුකට වැටෙනවා. අන්න ඒක හැඟවිච්ච ආදීනව. හැඟවිච්ච ආදීනවේ මතු කර ගන්න ඕනේ. එතකොට මතුවලා තිබෙනා වූ අර මායා සහගත සුඛ ස්වභාවයෙන් අර ආදීනවේ ආයි යටපත් කරන්න බෑ. ප්‍රමාවක් වශයෙන් පෙන්නනවා. මත්පැන් බීමට රිසි වෙච්ච මිනිස්සෙකුට කැමති මිනිස්සෙකුට ඒ රිසි කරන සුවඳත් රසයත් ඒ මත් ස්වභාවයත් ඇති කරන මත්පැන් වීදුරුවක් දීලා හරි සන්තෝෂයෙන් ඉන්නකොට කියනවා කැමති නම් බොන්නේ. හැබැයි උකට වහ දාලා. දැන් මොකද කරන්නේ? ඒ සුවඳත් දැනෙනවා. ඒ රහත් දැනෙනවා. විවහම් වෙරි වෙන එකත් හරි. මත් වෙන එකත් හරි. හැබැයි මරණය හෝ මරණය සමාන දුක් වෙනපත් වෙන්න පුළුවන් මේ වහ කැපුණාම. ඒක දිනවා වහ කරලා බොණ්ඩ විදියකුත්. දැන් බොනවා. වහ දාලා තියෙන බව දන්නවා නම් කොච්චර ප්‍රිය වුණත් අර මත්පැන් ටික බොන්නේ නැහැ. මොකද ආස්වාදී එක ගුණයක් නම් ආදීනවේ දහස් ගුණයක්. එයා දකින්න කාරණේ. එන ආස්වාදී හැටියට දකින්න. ආදීනවේ හැටියට දකින්න. අන්න එදාට නිසරණේ හැටියට දකි. එන බුදුරණන් වහන්සේ දේශනා කරපු ධර්මයි. ආස්වාදයේ නෑ කියලා 아무තු බණ කියන්න ගියාම මේ ප්‍රශ්නේ පිටින්. දැන් මේ නිසා අද වෙනකොට කියනවා. බුදුදහම කියන්නේ දුක පෙන්වන ආගමක් කියලා හිටන් මේ වගේ අංගඩුවක් ගහන්න යනවා. අන්‍යාගමිකයෝ මේක කියන්නේ. බුදුදහම කියන්නේ ලෝකෙට දුක පෙන්වන එක. මෙහෙම කියන්න යනවා. අන්න බුදුබණ පටහැනි කරලා බුදුබණ විරුද්ධ කරලා කතා කරන්න ගියාය කරලා තියෙන අවෙල්. මේකෙන් ලෝකෙට මතුවලා තියෙන අදහස. මේ සියල්ල දුකයි කියලා කියන්න පටන්ගෙන තියෙන බොහෝ කොට. මෙන්න මේ නිසාම අර පහර කණ්ඩ වෙලා තියෙනවා. මේකට උත්තර දෙන්න බැරුව ඇකිලින්නත් වෙලා තියෙනවා. ඉතින් කවුරු දේශනා කරපු එකක්ද දේශනා කළේ කියලා බුදුරණන් වහන්සේ වන කවුද මෝඩයෝ සියල්ල දුකයි කියලා කිව්වේ. සියල්ල දුක නම් ලෝක සත්‍යය ඇලෙනවද? ප්‍රිය ස්වභාවයක් මధుර ස්වභාවයක් ලෝකේ නැත්නම් මේ ලෝක සත්‍යය ඇලෙනවද? එහෙනම් බුදුරණන් වහන්සේ මේ ලෝක සත්‍යය රැවට්ටුවේ නැහැ. ඇත්ත ඇති ආකාරයෙන් පෙන්නුවා. යථාර්ථයේ මතු කරගන්න සත්‍යය පෙන්නුවා. එහෙනම් පේන්න තියෙන ආකාරය හරියට පෙන්නුවා. දැන් මේ ටික අපි දැක්කේ නැතුව අපි දුක කොහෙද තියෙන්නේ කියලා දැක්කේත් නෑ. සියල්ල දුකයි කිව්වහම අපිට හොයාගන්න බැරි පැටලුමකට ගියා. අපි අපේ නුවණ මෙහෙයවලා නෑ දැන්. බුද්ධිය මෙහෙයවලා නෑ. කියන්නන් වාලේ කියනවා. ඒතර බුදුරන් වහන්සේ දේශනා කරපු ධර්මයට විරුද්ධ දෙයක් කියන. සබ්බේ සංඛාරා දුක්ඛාති කියන මේ වචනේ අරගෙන ඇයි කියා තියෙන්නේ? සියලු සංඛාරිය දුකයි කියන්නේ නැද්ද? දැන් අහනවා. මොකද සියලු දුක නැහැ කියලා බුදුරණන් වහන්සේ දේශනා කළා නැහැ කියන්නේ කොහොමද? සබ්බේ සංඛාරා දුක්ඛාති කියලා නැද්ද? දැන් ආපුවාම මොකක්ද දෙන උත්තර? අන්න අපිට වැදගත් දෙයක් තියෙනවා. කොහොම නිරුක්ති තෝරලා. කොහොම වෙලදහමේ වාක්‍යයේ නිරුක්තිය. සංඛාර තෝරලා කොහොම? මොනවාද සංඛාර කියන්නේ? තෝරලා නැහැ. දැන් මේ ටික මේ පසුතලයේ දෙන්න වෙනවා මේ බණ කියන්නේ ඉස්සෙල්ලා. කර්මස්ථාන දෙන්න ඉස්සෙල්ලා මේවා දීලා ඉන්න වෙනවා. මේ පසුතලයේ හදන්න වෙනවා. එහෙනම් අපි මොනවද කරන්නේ? කොහෙද දුක දකින්න නැතුව කොහෙද ඉන් එහාට යන්නේ? දුක වෙන් කරගන්න නැතුව කොහොමද දුකෙන් මිදෙන්නේ? දුකෙන් මිදෙන මග දන්නේ නැතුව මොකද වඩන්නේ? අන්න තේරුම් ගන්න ඕනේ.
නෑ මේ ටික අපි ඉස්සෙල්ලා හොඳට දකින්න ඕනේ. සංඛාර කියන්නේ මොනවද? දැන් සංඛාර කියනකොට දැන් අද හිතා ඉන්නේ මේ ලෝකේ හැමතැනම තියෙන සංඛාර. දැන් හිතනවා මේ විදියට. මේ ලෝකේ හැමතැනම සංඛාර නම් බුදුරන් වහන්සේ පංචස්කන්ධයක් ලෝකේ කියලා දේශනා කරන්න ඕනේද? සංඛාරස්කන්ධය කියන ඉවරයි. ඒකස්කන්ධය පුළුවන් ලෝකෙ පෙන්නන්න. අන්න ධර්මයේ දාලා බලන්න හැටි. දැන් බාහිර ඉන්න ඕනේ හරියට එහෙනම්. එහෙනම් පංචස්කන්ධයක් වෙන් කරන්න ඕනේ නැහැ ලෝකේ කිය. මේ ලෝකෙම තියෙන සංඛාර කියවා මේ ලෝක රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන කොටස් පහකින් මේ ලෝකෙ පෙන්ලා තියෙනවා. සංඛාර කියන්නේ එක කොටසක් පමණයි. සබ්බේ සංඛාර කියන්නේ සංඛාර කියන කොටසට අයිති සියල්ල. මුළු ලෝකෙම කියන එක නෙමෙයි මෙතන සබ්බේ සංඛාර කියන්නේ. නා සංඛාර කියන එකේ වචනේ නිරුක්තිය දකින්න ඕනේ. මේ සංකීර්ණ වචනයෙන් පෙන්වන්නේ මුළු ලෝකේ හට ගන්න දේවල්. යමක් එකතු වෙලා යමක් ගොඩ නැගෙනවද? මෙන්න මේ එකතුන්ගෙන් හට ගන්න දේවල් වලට සංකීර්ණව. ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, පඨවි ධාතු කියන ධාතු හතර එකතු වෙලා හටගත්තු ද්‍රව්‍ය වස්තු ධාතු හතරෙන් එකතු වෙච්ච සං. අන ධාතු හතර එකට යෝග වුණාම සංයෝග වුණා. එකට බැඳුනහම සම්බන්ධ වුණා. එකට පිටුනහම සම්පීණ්ඩ වුණා. අන්න ලෝකේ හටගන්නේ හැටි. වේදනා සංඥා සංකාර විඥාන කියන චිත්ත චෛතසිකයන් එකට බැඳුනහම ඒ જાතිය හිත හට ගන්නවා. අන්න සං හටගත්තා. ඒතකොට නාම ධර්ම හටගන්නේ සං කියන එකතුවේ. වේදනා සංඥා සංකාර විඥාන එකිනෙකට සංයෝග වෙලා සම්බන්ධ වෙලා සම්පින්ඩ වෙලා සකස් වුනහම හට ගන්නවා අන්න සං කියන ගොඩවල්. මෙන්න මේවා කරන්නේ යමක්ද? මේවා නිකන් හටගන්නේ නැහැ. යම්කිසි ක්‍රියාදාමයකට ගෝචර වෙච්ච නිසායි මේවා ඒ ආකාරයෙන් ගොඩ නැගෙන්නේ. එහෙනම් මෙන්න මේ ක්‍රියාදාමී යම්කිසි බලවේගයකින් සිද්ධ වෙනවද? මේක උත්සාහයක් නිසා වීරියක් නිසා ගොඩනගනවා මිසක් උත්සාහයක් වීරියක් නිසා මතු කරපු ශක්ති විශේෂයක් ක්‍රියාත්මක වීමෙන් ගොඩ නැගෙනවා මිසක් ක්‍රියාත්මක වෙනවා මිසක් නැත්නම් මේ නාම ධර්මයක් හෝ රූප ධර්මයක් නිකන් ගොඩ නැගෙන්නේ නැහැ කොතනකවත්. එහෙනම් මේ සංකීර්ණා වූ ක්‍රියාවලිය යමකින් කරනවද? මෙන්න මේ කරන වැඩ පිළිලක් තියෙන එන්නේ ක්‍රියාදාමයට කියනවා සංකාර. යමක් අපිට කරගන්න ආසයි ඕනකමක් තියෙනවා. ගයක් හදාගන්න ඕනේ ලස්සන ගයක්. ආව නිගමනී. දැන් ලස්සන ගේ කියන්නේ ගඩොල්, වැලි, උළු, ලී ඔක්කොම එකතු වෙලා කරපු එක. කරපෙරේන කතේ. කෘතේ කරපු එක සංකත. සංකතයක් හැදුනේ මොකෙන්ද? අර අතිවාරම් දාලා කොම්බිටි බැඳලා ඔක්කොම කරලා වහලේ ගහලා ඔක්කොම කරලා මහා වීරිය උත්සාහයෙන් වීරියෙන් මහා වැඩපිළිවෙලක් කිරීමේ ප්‍රතිඵලය තමයි. සංකාරවල ප්‍රතිඵලය තමයි සංකතයක් ගොඩ නැගී. දී නැමැති සංකතේ ගොඩ නැගුණා. එහෙනම් ගෘහය කියන්නේ සංකාරයක් නෙමෙයි සංකතයක්. ගෘහය ගොඩ නැගුණේ සංකාර නිසා. එහෙනම් අනුන්ගේ ශ්‍රමය නිසා. විශාල ශ්‍රමයක් වැය කරලා ඕනේ එකින් එක ගොඩ නගන්න. මෙන්න මේ සංකීර්ණ එකතුන් ක්‍රියාත්මක කරන්න අපි ධාරිය මුගුරු දාගෙනත් මහන්සි වෙනවා. වෙහෙස වෙනවා. මෙන්න මේ වෙහෙස වෙන ක්‍රියාදාමයේ කාර සං නැමැති එකතුවක් ක්‍රියාත්මක කරන්න යම් උත්සාහයක් වෙහෙසක් ගන්නවාද? මෙන්න මේක දුක නැද්ද? දැන් ඔක සැනසුමද? ධාරිය මුගුරු පෙරන්න වැඩ කරන එක සැපද? යමක් ගොඩ නගන්න උත්සාහ කරනවා වීරිය කරනවා. උත්සාහ කරන එක වීරිය කරන එක සැපද? හැබැයි මෙන්න මේක වැහිලා තියෙනවා එක දෙයකින්. මොකටද මේ තරම් උත්සාහ කරන්නේ? මොකටද මෙච්චර වීරිය කරන්නේ? කුමක් නිපදවන්නද? මතු අනාගතයේදී මෙන්න මේ බඳු ඵලයක් සුවදායක ඵලයක් බලාපොරොත්තු වෙනවා. අන්න ප්‍රිය ස්වභාවයක් තියෙනවා, මధుර ස්වභාවයක් තියෙනවා ලෝකේ. ඔන්නේ ප්‍රිය ස්වභාවය, මధుර ස්වභාවය නිසාම ඒ දේ කරා හිත තියාගෙන ඒ ප්‍රිය ස්වභාවය, මధుර ස්වභාවය යමකින් විද්‍යාමාන කරනවාද? මෙන්න මේ ටික බලාපොරොත්තු වෙන්නේ මොකද කරන්නේ ලෝක සත්‍යය? අන්න දුකට හේතු එතනයි තියෙන්නේ. ඒ නිසා වෙහෙසෙනා පොරබදනවා. කාර කරනවා. මෙන්න සංඛාර. ඉන් ගොඩ නගන හදන්නේ පුණ්‍ය දෙයක් න ะ.
ඒ පුණ්‍ය දේ ගොඩනගන්න කරන වැඩ පිළිවෙලට කියන පුණ්‍ය සංකාර. ගොඩනගා ගන්න ආස්වාද ලබන පාප දෙයක් නා. ඒ ගොඩනගන්න කරන උත්සාහයේ වීර්යයට කියන පාප සංකාර නා පුණ්‍ය සංකාර. එතන ගොඩනගා ගන්න බලාපොරොත්තු වෙන්නේ බඳු ප්‍රිය ආස්වාදයක් අප්‍රිය දෙයක් නෙවෙයි මධ්‍යස්ථ දෙයක් නා. නෙනා ඉදිනදා ජීවත් වෙන්න අවශ්‍ය දෙයක් නා. ඕකට කියනවා ආනින්ජාපි සංකාර. කෝකට හරි උත්සාහයක් වීර්යයක් යෙදෙනවා නම් සංඛාර කියන්නේ ඔන්න ඔය කරන උත්සාහයට වීර්යයට. සංඛාර ද්‍රව්‍ය වස්තු නෙවෙයි. යම් ද්‍රව්‍ය වස්තුවක් නාම ධර්මයක් හෝ රූප ධර්මයක් ගොඩනගන්න යම් උත්සාහයක වීර්යයක යෙදෙනවාද? මෙන්න මේ කරන උත්සාහයේ වීර්යය ආධ්‍යාත්මිකව නගන සංඛාර. දුන්න ශක්ති විශේෂයේ ලෝකෙත් ක්‍රියාත්මක වෙනවා. අපි ආධ්‍යාත්මික ගොඩනගලා ශක්ති විශේෂයක් බාහිරට බැහැර කරපුවාම බලවත් ශක්ති විශේෂයක් ගොඩනගපු නිසා ඒක ඉවර වෙනකම් අතලමක ක්‍රියාදාමයක් හැටියට ක්‍රියාත්මක වෙනවා ඒ ශක්තිය ඉවර වෙනකම්. හැබැයි බාහිර ලෝකයේ ක්‍රියාත්මක වෙන අංශු මාත්‍ර ශක්තියක් ක්‍රියාත්මක වෙනවා නම් මනසින් ගොඩනගලා දුන්නේවා නිසා තමයි ඒ ක්‍රියාවලිය බාහිර ලෝකේ දකින්න හම්බ වෙන්නේ. නම් බාහිර සංකාරයක් නිපදෙවුනා නම් අභ්‍යන්තරයෙන් නිකදවපු උත්සාහයේ වීර්යයේ ප්‍රතිඵලයක්මයි බාහිර ක්‍රියාත්මක වෙන්නේ. අපිට පේන්නේ නැහැ මේ গুপ্ত පැත්ත. නෝ බාහිර ලෝකයේ ක්‍රියාත්මකනේ අපිට පේනවා. වැහි වහිනවා. කඳු කඩාගෙන යනවා. සුලි සුලං එනවා. විශාල බලවේග ක්‍රියාත්මක වෙනවා. මේ ඔක්කොම පේනවා. ඔයත් යම් ක්‍රියාවලියක් සිද්ධ වෙලා තව තවත් දේවල් නිපදවන. අන්න ඒවට ක්‍රියාශක්තිය කොයින්ද? කවදා හරි මනසකින් ගොඩනගලා විහිදෝපුවා. විහිදෝපුවා දෙවෙනි ඵලේ. අන් විහිදෝන වෙලාවේදී ආධ්‍යාත්මික වශයෙන් අපි සංකාර නිපදවනවා. මෙන්න මේක සංකාරය. එහෙනම් උත්සාහයක් වීරියක්. ඒ නිපදෝප සංකාරයේ බාහිරට දුන කාලේ තියෙනකන් බාහිර ක්‍රියාත්මක වෙනවා. එහෙනම් ඒකත් අපි දුකසේ ගොඩනගපු දෙයක ප්‍රතිඵලයක් නිසා සැපසේ ගොඩනගපු එකක් නෙමෙයි. හැබැයි මේ සංකාර වල අපි ප්‍රියයි මොකක් නිසාද? මතු අර බලාපොරොත්තු වෙන ප්‍රිය ස්වභාවයක් මధుර ස්වභාවයක් යමකින් ජනිත කරනවා නම් යම් රූපයකින්. අන්න ඒකට ප්‍රියයි. යම් වේදනාවකින් මතු කරනවා නම් ඒකට ප්‍රියයි. සැප වේදනාවක් ඇත්නම් ඒකට ප්‍රියයි. මෙන්න මේ නිසායි ප්‍රිය ස්වභාවයේ හිත තියාගෙන. කොච්චර මහන්සි වුණා කමන්නේ කොච්චර උත්සාහ කළා කමන්නේ මේකේ ප්‍රතිඵලයක් ලැබෙනවා මෙහිම ආස්වාද ජනක. අන්නේ ආස්වාද මායාව තුලින් අර දුක වහනවා. මෙන්න මේ නිසා ලෝක සත්‍යයට මේ සංකාර දුකයි කියලා පේන්නේ. මිනිහෙක් කුඹුරක් වැඩ කරනවා. සරුසාරව හැදෙනවා. හැදෙනවා දකින්න පෝර ගහනවා, බේත් ගහනවා, වල් පැල නෙලනවා, ඉස්නම් බඳිනවා, වතුර නවත්තනවා, බයින්ඩ උනල් බස්සවනවා. ඔක්කොම කරලා හදලා මිනිහා කරන මහන්සියමයි වෙන්නේ දාඩිය මුගුරු පෙරාවේ. හැබැයි ගොයම දිහා බල සතුටු වෙනවා. හොඳට හැදෙනවා. හැබැයි ගොයම හොඳට හැදිලා නම් කොළ දා විතරක් ආව නම් එහෙම නැතුණා පළ දාව නැත්නම් එහෙම. ෂේ. වෙච්ච මහන්සිය. එහෙනම් එයා සතුටු වෙන්නේ පළ දාව ගැන හිතලා. ගොයම හොඳට හැදෙන ඉඳ නෙමෙයි සතුටු වෙන්නේ. කියනවා ඔය හොඳට වැඩිපුර හැදුනොත් එහෙම පළ දාව නැති වෙනවා කියලා හොඳට හැදිනවට සතුටු වෙන්නේ. පළ දාව ඉන්නේ කොයි ක්‍රමයකින් කියලා දැක්කොත් ඒ ක්‍රමයට හැදිනවා තමයි ඒ හැදීම දැකලා සතුටු වෙන්නේ. එහෙනම් ගොයම සරසාරව හැදිලා තියෙනවා දැකලා සතුටු වෙන්නේ පළ දාව ගැන හිතාගෙන. මෙන්න මේ වගේ ලෝක සත්‍යය මේ ආස්වාදයක් බලාපොරොත්තු වෙයි. යමකින් දෙන ආස්වාදයේ හිත බැඳගෙන. ඒ බඳු ආස්වාදයක් ලබන බලාපොරොත්තු වෙන ඒ දේ නිපදවන්න උත්සාහ ගන්නවා, වීරිය ගන්නවා කෙලවරක් නැති. මෙන්න මේ සංඛාරයන්ගේ හට ගැනීම දුකයි කියලා පේන්නේ අර ආස්වාදයේ වහන නිසා. ඉතින් සංඛාර සැපයි කියලා හිතා ගන්න. ඔක්කොම හදලා කළා ඉවරනට පස්සේ අලි කාලා ගියා හේන. වැහුණාට පස්සේ මොකද කරන්නේ? බලනකොට ඇදිලා උදේ බලනකොට එයා ඔක්කොම හේන ඔක්කොම කුඹුර අලි කාලා ගියේ. අපොච්චියේ විච මහන්සිය. කොච්චර මහන්සි වුණාද? කොච්චර වෙහෙස වුණාද? දැන් තමයි වෙහෙස දකින්නේ. අන්න සංඛාර දුක්ඛේ දකින්න ප්‍රතිඵලය ගන්න බැරි වුණා. ප්‍රතිඵලය හම්බ වුණා නම් අර ආස්වාදයේ වහනවා සංඛාර සැපයි කියන දෘෂ්ටියක් ඇති කරනවා. කොච්චර මහන්සිලා කමන්නේ ප්‍රතිඵලය හොඳට තියෙනවා. මහන්සිය හරි සාර්ථකයි. මේ මහන්සිය දුකමයි. දුක් සහගත මහන්සිය අන්න ප්‍රතිඵලයේ තියෙන ආස්වාදයේ වහනවා. මෙන්න ලෝක සත්‍ය නොදකපු දුක. ওই දුක සාමාන්‍ය ලෝකයා දකින්නේ. යමක් ආස්වාද ජනකද මෙන්න මේ ආස්වාදයේ හිත බැඳ ගැනීම නිසා. ඒ ආස්වාදයේ වටිනවා කියන තීරණය නිසා. ලෝක සත්‍යයට
විද්‍යාමාන වුණත් විද්‍යාමාන උනේ දුකක් කියලා පේන්නේ. අන්න බාහිර ලෝකයා නොදකින්න දුක. ওই දුක බාහිර ලෝකයා දකින්නේ. නේ ආර්යෝ දකින්නේ කොහොමද? ආර්යෝ කවදා හරි දකින්නවා. මේ ප්‍රිය ස්වභාවයයි මధుර ස්වභාවයයි කියන මේවා හරයක් නැහැ. හරයක් නැහැ කියලා දකින්න දහම් ක්‍රමය බුදුරජාණන් වහන්සේ දුන්නේ. නැත්තක්මයි දුන්නේ. බොරුවක් නෙමෙයි. බොරුවෙන් හැවැට්ටුවේ. හරයක් නැති නිසාම හරයක් නැහැ කියලා බලන ක්‍රමයක් තිබිලා. මෙන්න මේ විද්‍යා સિદ્ધාන්තයට අනුව බලන්න. ආගම් ભેදයක් මේකේ නැහැ. කුලමල් ಜಾති ભેදයක්වත් නැහැ. ගිහි පැවිදි ભેදයක්වත් නැහැ. කාට හරි නුවණ තියෙනවා නම් කල්පනා කරලා බලන්නකෝ ඇත්තද කියලා. ඒක කල්පනා කරන මොහොතක් වුණා නම් ඔහු ගමන් කරන්නේ ආර්ය මාර්ගයේ ලෝක සමත ලේබලේ කෝක වුණා. මෙන්න ආර්යයෙක් වෙන හැටි දැනගන්න ඕනේ. ආර්යයෙක් කියන්නේ ලෝක සමතයේ ලේබල් වලින් නෙමෙයි. පල්ලියේ ඉන්න ෆාදර්ලා හැතිලා ඉතින් කල්පනා කරනවා ওই ක්‍රමයේ ඇත්තද කියලා. ෆාදර් ගනුගමනය කරන්නේ මේ වෙලාවේදී සම්මතයෙන් ක්‍රිස්තියානි නෝ මාර්ගේ ආර්ය මාර්ගේ. ආර්ය මාර්ගේ ගමන් කරනවා. ඒක ලෝකේ අර වෙන්නේ. බෞද්ධය කියලා කෙනෙක් ඉන්නවා. සිවුරුදාගත් ස්වාමීන් වහන්සේ නමක් ඉන්නවා. ත්‍රිපිටකධාරී වෙලා ඉන්න පුළුවන්. එයා ආස්වාදනේ ඕවා ගුණේ මං හොඳ ලස්සන ගයක් හදා ගන්න ඕනේ. ඉන්න තැන් හොඳට තියෙන්න ඕනේ. මේ ඔක්කොම හදලා මාබල්ලල්ලා තියෙන්න ඕනේ. මෙහෙමයි ලස්සන තියෙන්න එපා. එයා එතන නම් ඉන්නේ. එයා ලේවලෙන් බෞද්ධයි ආර්ය මාර්ගයෙන් පිටයි. මෙන්න මේක තේරුම් ගන්න ඕනේ. අද මේ බෞද්ධම ඉන්නේ එක්තරා ભેද බින්න තාලයකට. ભેද කරගන්න තාලෙට. මේ නිසා පක්ෂ ભેදයක් හැදෙනවා. ආගම් ભેදයක් හැදෙනවා. එක එක විදිහේ නිර්තල් ભેදයක් හට ගන්නවා. සීලවන්ත ගුණවන්ත ભેදයක් හට ගන්නවා. මේ ලෝක සම්මතියන් අසුරු කරලා හදාගන්න ભેද. ඒ තුලින් අපිට යන්න බෑ ආර්යත්වයේ කරා. ඔය සම්මතයේ පැත්තකින් තියලා. සම්මතයේ ඉක්මවාදී පරමාර්ථයක් දකින්න ඕනේ. මෙන්න පරමාර්ථය තුලින් තමයි නියම බෞද්ධත්වයටපත් වෙන්නේ. තමන්ගේ බුද්ධිය පුබුදවා ගන්නේ සත්‍ය ක්‍රමයේ දරාගෙන හරියට හිතනවා නම් මොන ආගමක කියලා ලේබලේ කොහොම තිබුණත් එන්න පුළුවන්කමක් තියෙනවා ඔතෙන්. දැන් මේ අපිට ඕන හැටියට කියනවා නෙමෙයි සාක්ෂි අතව ඔප්පු කරන්නේ. බුදුරන් වහන්සේ වැඩ ඉන්න කාලෙදී බමුණු ආගම දරන එක්තරා බමුණු පිරිසක නායකයෙක් බුදුරන් වහන්සේ හමු වෙන්න ගියා. කියලා බුදුරන් වහන්සේගෙන් බණහලා ඔය කියන යථාබෝධ ඥානි ලබා ගත්තා. ලබා ගත්තට පස්සේ යාට දැන් තේරෙනවා සත්‍යය මේකයි. හරයක් නැති ලෝක ස්වභාවය හරියටම ඇත්ත. කවුරු කිව්වත් මේක වෙනස් කරන්න බෑ. මේක තමයි යථාර්ථය. මේකෙන් මිදුනොත් නිවන. ඔය ටික තේරුම් ගත්තා. මේ නිවන් මාර්ග ගෙනත් දුන්න බුදු පියාණන් වහන්සේකට විශාල ගෞරවයක් හටගත්තා. මට ශාස්ත්‍රීය ධර්මයේ දුන්න උන්වහන්සේ මම දැන් කොහොම අත්හරින්නේ? මම අනාථ භාවයෙන් නිදහස් කරගත්තේ උන්වහන්සේගේ ධර්මය අහලානේ මම නිදහස් වුනේ. ඒ ධර්මයේ මට කියා දුන්න බුදු පියාණන් වහන්සේට මට ගරු කරන්න එපා දැන්. හැබැයි මට දැන් ගිහින් ජීවත් වෙලා තියෙන්නේ මගේ අනිත් පිරිස අතර. දැන් පිරිස කවදාවත් කැමති නැහැ. බුදුරජාණන් වහන්සේට කරු කරනවා. කරු කළොත් එහෙම බයිනවා. බුදුරජාණන් වහන්සේට දොස් කියනවා. කරු කරන පිරිසට දොස් කියනවා. හැබැයි දැන් මේකේ නායකයාට ඉන්න බෑ. කරු නොකර. දැන් එයා කල්පනා කරලා දැන් මට හරි වැඩි. දැන් වෙනදා වාගේ මගේ පිරිසත් එක්කලා කරත්ත බැඳගෙන මම මේ විදිහට යනකොට මගේ වැඩකට බැරිලා හරි බුදුරජාණන් වහන්සේ අතරමඟදී මම දැක්කොත් එහෙම පින්නපාත වඩන වෙලාවක හරි චාරිකා වඩන වෙලාවක උන්වහන්සේ දැක්කොත් මම කොහොමද උන්වහන්සේට කරු නොකර යන්නේ? ඒක මට දැන් සුදුසු නෑ. මට ඒක කරන්න බෑ. ඒ නිසා මට කරු කරන්න සිද්ධ වෙනවා. හැබැයි මම කරු කළොත් මගේ පිරිස මටත් බයිනවා. බුදුරජාණන් වහන්සේලා බයිනවා. දැන් මම මේකට උපක්‍රමයක් හදන්න ඕනේ කියලා. එයා මොකද කරන්නේ කියන ස්වාමීනි මෙන්න මේකයි දැන් සිද්ධිය. මේ විදිහට ඔබ වහන්සේ වඩනවා දැක්කොත් දැන් මට කවදාවත් ඔබ වහන්සේට කරු නොකර යන්න බෑ. මගේ හිත තුළ විශාල ප්‍රසාදයක් ඔබ වහන්සේ කෙරෙහි තියෙනවා. මම ඔබ වහන්සේට වැඳුමක් ගැන කියනවා. මම මෙහෙම වැඳුමකින් ඔබ වහන්සේට වඳිනවා. මට ඒක පිළිගන්න. මොකද්ද මේ වැඳුම? මගේ කට්ටියට අහු වෙන්නේ නැති වෙන වැඳුම. මම ඔබ වහන්සේ දැක්ක ගමන් මගේ තලප්පාව මම හැන්ද හැඩ ගහලා බැඳ ගන්නවා. ඒ මගේ ඉසේ තියෙන තලප්පාව ගැලෙවුවා කියලා ඔබ වහන්සේ පිළිගන්න. මම ගැලවන්නේ. ඒක හොඳට හිර කරලා බැඳ ගන්නවා. ඊට පස්සේ හරි වරි ගහලා ටිකක් හොඳට හැඩ ගැහෙනවා. ඒ මං මගේ කරත්තෙන් බැස්සා කියලා හිතා ගන්න. ඔබ වහන්සේට ගරුත්වේ. මම මේ හරකට කෝටුව දිගා කරනවා. ඔබ වහන්සේට දිගා වෙලා නමස්කාර කළා කියලා හිතා ගන්න. ඊට පස්සේ ආයෙ සැරයක් මම හරි වරි ගහලා ඉඳ ගන්නවා. ඒ මං ආයෙත් ඇවිල්ලා කරත් ඉඳගත්තා කියලා හිතා ගන්න. මම ආයෙ සැරයක් අර තලප්පාව රත තියලා හැඩ ගහ ගන්නවා. ඒ මම නැවත මගේ තලප්පාව බැඳගත්තා කියලා හිතා ගන්න. මං ජක් කියලා හරකට අන්න දීලා ගමන යනවා. ඒ මං ඔබ වහන්සේට කරු කරලා ගමන ගියා කියලා හිතන මෙහෙම නමස්කාරයක් කරා කියලා හිතා ගන්න.
මේ নমස්කාරය මගේ පිරිසට පේන්නේ. මගේ පිරිස තරහ වෙන්නේ නැහැ මං එක්කලා. මම මෙහෙම নমස්කාරයකින් ඔබ වහන්සේ নমස්කාර කරනවා බුදුරණාහි අනුමත කළා. දැන් වැදගත් දෙයක්. දැන් ලෝක සම්මතියෙන් ඒ බමුණා ඉන්නේ කොහෙද? අර කියන බමුණු ආගමේ. නමුත් එයා ඉඳලා තින්නේ කොහෙද? බුදුදහම. අනික අය අබෞද්ධය අතර මෙයා බෞද්ධය. දැන් ලෝකයා දන්නවද? මෙන්න මෙහෙම ක්‍රම තියෙනවා. ඒ නිසා අපිට බෞද්ධ අබෞද්ධ මේ ලෝකේ ආගම් අතරින් තෝරගන්න බෑ. අපි හිතා ඉන්න මහා දැඩි නරක ආගම කියන එකේ සම්මතිය. ඉන්න පුළුවන් බෞද්ධයෙ. අපි හිතා ඉන්න මහා බෞද්ධයි කියලා හිතා ඉන්න සම්මතිය තුල. ඉන්න පුළුවන් අබෞද්ධයෙ. දැන් බෞද්ධ අබෞද්ධ කියන වචනෙන් ගන්නකොට මේ සම්මත බෞද්ධ අබෞද්ධ දෙකෙන් මේක තෝරන්න බෑ. අන්න ආර්ය බෞද්ධ ආර්ය අබෞද්ධ තෝරාගන්න ආර්යයන්ට ගැළපෙන විදිහට අබෞද්ධ බෞද්ධ තෝරාගන්න ක්‍රමය. දැන් මේක අපි දකින්න ඕනේ. මෙන්න මේකෙදි තමයි අපි දකින්නේ. මෙන්න සංඛාර සැපයි කියලා හිතා ඉන්නේ මෙන්න මේ අවිද්‍යාවක් උඩ. අවිද්‍යාව නිසා නිගමනයක් බහලා ඉන්නවා. ලෝකයේ යම් ප්‍රිය ස්වභාවයක් ඇද්ද මధుර ස්වභාවයක් ඇද්ද මේවා හරි සාරයි. ඒවා අසාර නැහැ. මෙන්න අවිද්‍යාවේ තීරණය. අවිද්‍යාව නිසා මේ සංකීර්ණ එකතු හිත පිළිබඳ වේවා ගත පිළිබඳ වේවා මේ තියෙන එකතු ලෝකයේ පිළිබඳ වේවා. ඕවා සාරයි කියන නිගමනයේ ඉන්න තාකල් කියන අවිද්‍යාපත්‍ය සංඛාරා. අවිද්‍යාව නිසා සාරයි කියන නිගමනයක් එනවා. යමක් සාරයි කියලා නිගමනයේ ඉන්න තාකල් ඔහුට කොච්චර වෙහෙස වුණත් මහන්සි වුණත් ඒ වෙහෙස මහන්සිය තේරෙන්නේ නැහැ. ඒක සැපක් කියලා හිතාගෙන සංසාර සැපක් කියලා හිතාගෙන කාර්ය කරන්න පටන් ගන්නවා. සාරත්වයේ කරන ප්‍රියමනාපදී සැපයි කියන දෘෂ්ටිය නිසා හිතෙන් කයින් වචනෙන් ඊතනෝ කටයුතු කරන්න පටන් ගත්තාම කියනවා අවිද්‍යාව ප්‍රත්‍ය කරගෙන සංඛාර හට ගන්නවා. දැන් අවිද්‍යාව පත්‍ය සංඛාරා කියන වචනේ කිව්වට ඔය ධර්මයේ තේරෙන්නේ නැහැ. දැන් තේරෙනවා. අවිද්‍යාව ප්‍රත්‍යයෙන් සංඛාර වෙන්නේ මොන රටාවලු අනුවද? අවිද්‍යාව නිසා මේ ලෝකේ සාරයි කියන නිගමනය දෘෂ්ටියකට බැහැ ගන්නවා. මේ සංසාරයි කියන දෘෂ්ටියේ ඉන්නවා. ඔහු එතකන් සංසාරේ. මොන සංසාරේ කියන්නේ? ඔය සාරයි කියන දෘෂ්ටියෙන් සාරයි කියව කොටසේ යථාර්ථය දකිනවා අනිච්ච වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන්. ඔය සාරයි කියන ඒවා අනිච්චයි කියලා දකිනවා දුක්ඛයි කියලා දකිනවා අනාත්තයි කියලා දකිනවා. මෙන්න මේක තෝරා ගන්න ඕනේ දහම් ඖෂධය ගන්න. අසාරයව නෙමෙයි බලන්න. සාරයි කියන යථාර්ථය දකින්න ඕනේ. යං ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සතන්හා uppajjamaana uppajjati එතනි විසමානා නිවිසති. ලෝකේ යම් ප්‍රිය ස්වභාවයක් ඇද්ද මధుර ස්වභාවයක් ඇද්ද මේ තෘෂ්ණාව එහි උපදිනවා එහි පවතිනවා. එහෙනම් අපිට තියෙන මේ තෘෂ්ණාව උපදින තැන පවතින තැන දැකලා ඒ තෘෂ්ණාව උපදින්න හේතුව දැකලා තෘෂ්ණාව උපදින තැන හේතුව නිරෝධ කළොත් තෘෂ්ණාව නැති ඵලයේ නිරෝධ වුණාම තණ්හක්කය සබ්බ දුක්ඛං ජිනාති කියන යථාර්ථයට එන්නේ. එහෙනම් තණ්හාවයි ක්ෂය කරන්න ඕනේ. එහෙනම් තණ්හාව ක්ෂය කරන්න නම් තණ්හාව බැඳිලා තියෙන්නේ කොහේද මොනවද? මනවඩන රූපවල, මනවඩන ශබ්ද, මනවඩන ගන්ධ, මනවඩන රස, මනවඩන ස්පර්ශ, මනවඩන ධර්ම කියන. මෙන්න මේ මනවඩන්නා වූ හය ආකාරයන් අරමුණු තුල. ඒවැය තමයි මේ ක්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවයෙන් හිත බැඳෙන්නේ. මෙන්න දුකට හේතුව තියෙන තැන. තෘෂ්ණාව හට ගන්න තැන. මෙන්න මේක දකින්න ඕනේ. කවදා හරි මෙන්න මේක අසාරයි කියලා දැක්කනා කිසිම පුද්ගලයෙකුට මේ දහම් ඖෂධ නොවැටෙන පුද්ගලයෙකුට Tamanට හෝ නිකන් සාමාන්‍ය හිතවිල්ලකින් හිතලා හෝ ප්‍රියයි මනාපයි කියන ඒවා අසාරයි කියලා දකින්න බෑ. මෙන්න මේ නිසා ආර්ය මාර්ගය අනුගමනය නොකරන කෙනෙකුට ප්‍රියමනාපය අසාරයි කියලා දකින්න ක්‍රමයක් නැති නිසා ආර්ය මාර්ගයක් වැඩෙන්න විදිහක් නැහැ අයයට. එහෙනම් ප්‍රියමනාපය අසාරයි කියන එකම ක්‍රමයක් තියෙනවා මොකද්ද? ඔය ප්‍රියයි මනාපයි යහපතයි කියලා හිතා ඉන්නේවා අනිත්‍යද නිත්‍යද බලන්න. යමක් අනිත්‍ය නම් ඒක දුකද සැපද කියලා බලන්න. යමක් අනිත්‍ය නම් දුක නම් ඒක අත්තද අනාත්තද කියලා නිගමනය කරන්න. අනේ විග්‍රහය. දැන් අපි බලාගෙන යන්න ඕනේ. යදානිච්ඡන් තන් දුක්ඛං කියලා විග්‍රහ කරලා තියෙනවා මේ ධම්ම ඖෂධය. යමක් අනිත්‍ය නම් ඒක දුකයි කියලා සිංහලට උත්තර දෙනවා. භාෂා රීතිය අනුව. යමක් ස්ථිර නැත්නම් ඒක දුකයි. කොහොම උත්තරයක් දෙනවා. යමක් කිව්වහම මේ ලෝකේ අර ප්‍රිය ස්වභාවය මధుර ස්වභාවය විතරක් නෙමෙයි අප්‍රිය අමధుර ස්වභාවය අහුවිලා නැද්ද? ප්‍රිය ස්වභාව මధుර ස්වභාව එකක් නම් ඒ වටා ගෙතිලා තියෙන. අප්‍රිය අමధుර ස්වභාව 10000 ගාණක්. දහස් ගාණක් අප්‍රිය අමధుර ස්වභාවයන්ගෙන් වට කරපු එකක් තමයි ප්‍රිය මధుර එක.
මනවඩන රූපයක් හදාගන්න. එයා ඒ සඳහා වෙන සියලුම මහන්සිය අප්‍රියයි අමදුරයි. හැබැයි මනවඩන රූපය කෙරෙහි තිබෙන මායාවට වැටීම වසඟවීම නිසා අර වෙහෙස දුකක් කියලා පේන්නේ නැතිකමයි තියෙන්නේ. නමුත් විදලා තියෙන්නේ අප්‍රිය අමදුර දුකක් වෙහෙසක්. ඒතකොට අපි දකින්නවා මොකද්ද? එහෙනම් මේ ප්‍රියයි මధుරයි කියන යමක් ඇත්නම් අපි අන්නේක යථාර්ථය දකින්න ඕනේ. ඒ ප්‍රිය මధుරයක නෑ කියලා කිව්වොත් එහෙම ධර්මයට විරුද්ධයි. ඒ නිසා කියන ආස්වාදී හැටියටම දකින්න. නැතුව ඒක අහ කරලා බලන්න බෑ. හැවටෙන්න වෙනවා එතකොට. ඒතර ලෝක සත්‍යයට බොරු කිව්වා වෙනවා. බොරුවෙන් ඇත්ත කරගන්න බෑ. ඇත්තම පෙන්වන්න ඕන. ඒක යථාර්ථයම දක්වන්න ඕන. එහෙනම් ප්‍රිය මధుර එකක් හදාගන්න. අප්‍රිය අමధుර කීයක් පරිවාර කරගෙන තියනවාද ප්‍රිය මధుර එක මැදි කරගන්න. අන්න අපි දකින්නේ. ප්‍රිය මధుරයක නෑ කියලා අපි එකමනේ කලේ නෑ. ලස්සන කියන ප්‍රිය මధుර එකක් හදාගන්න. මිහිරි හඬ කියන එකක් හදාගන්න. මිහිරි ගන්ධය නැමැති එකක් හදාගන්න. මිහිරි රසය නැමැති එකක් හදාගන්න. මිහිරි ස්පර්ශය නැමැති එකක් හදාගන්න. අපි කොච්චර දුක් විඳිනවද? අන්න එක පැත්තක් දකින්න ඕනේ. ඒවා නිකන් ලැබෙන්නේ නෑ. අහම්බෙන් පහළ වෙන්නේ නෑ. මොකක් නිසාද? ඔය ලස්සන කියන, සුවඳ කියන, රස කියන, ඒ වගේම මේ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධර්ම කියන. මේ මනවරන්නේ යමක් ඇත්නම් ඔය තුල තියෙනවා නම්. මේ මනවරන ස්වභාවයේ කුමක බැදිලාද, සැවිරිලාද තියෙන්නේ. මෙන්න මේක ධර්මානුකූලව බලන්න ඕනේ. දැන් කය ලස්සනයි කියනවා. ලස්සන කයක් හදාගන්න උත්සාහ කරනවා. දැන් ලස්සනයි කියන එක බැඳිලා තිබුණේ. මොනවද කියලා බලන්න අන්න බුදුරජාණන් වහන්සේ ක්‍රමයක් දුන්නා. හොයාගන්න. දැන් හිත බැඳෙන එකක් තියෙනවා ලස්සන. ලස්සන කය. දැන් ඕකේ ඇත්ත නැත්ත බලන්න. ලස්සන නෑ කියලා කිව්වේ නෑ බුදුරජාණන් වහන්සේ. එහෙම එකක් තියෙනවා. එහෙම එකක් විද්‍යාමාන වෙනවා. විද්‍යාමාන වෙන නිසාමයි ලෝක සත්‍යය ප්‍රිය බඳුරු වශයෙන් කිය බැඳෙන්නේ. ඒක නෑ කිව්වොත් එහෙම බොරුවක්. අන්න ඒක තමයි දුකට හේතුව. ලස්සන රූපයක් දුකට හේතුවක් කරගත්තා. දැන් ලස්සන රූපේ විග්‍රහ කරලා බලන්න. ඒතර ඇත්ත වෙන්නේ. කොහොමද බලන්නේ? ඔය හොඳට ලස්සනයි කියන පුද්ගලයෙක් අරගෙන කොච්චර හිත බැඳෙනවද කියලා බලන්න. කොච්චර සුන්දරද? කොච්චර ලස්සනද? කොච්චර ආස්වාදජනකද? අසුරු කරන් ලැබුණා කොච්චර හොඳද? নানা ප්‍රකාර අදහස් බැඳෙනවා. ඉතින් මේ ලස්සන කිව්වේ මොකද්ද කියලා පොඩ්ඩක් බලන්න. කොහෙද තියෙන්නේ කියලා බලන්න. ගලවලා බලන්න කේස් ටිකත් අයින් කරන්න, ලොම් ටිකත් අයින් කරන්න, නියපොතු ටිකත් අයින් කරන්න, දත් ටිකත් අයින් කරන්න, හමත් අයින් කරන්න, නහරත් අයින් කරන්න, ඇටත් අයින් කරන්න, ඇට මිදුලුත් අයින් කරන්න. කෑලි 32කට අයින් කරලා තව එකක් තිබුණා ලස්සන කියේ. 30 වෙනි එකත් අයින් කරන්න බලන්න තියනවද කියලා. ලස්සන එක බෙදලා කෑලි 32කට අයින් කළා. දැන් ලස්සන කියේ එකක් තිබුණා අපිලා. 30 වෙනි එකේ ඒක. ඒකත් අයින් කරන්න බැලුවා නේද? ඒක කොහෙද තියෙන්නේ? නෑ 30 වෙනි එක අයින් කරන්න විදිහක් නෑ 32 අයින් කරනට ඉවරයි. ලස්සන කියන ඉතිවිලා තින්නේ අර 32 කේ. සුභ 30 අසුභ 32ක. එකතුවකින් ලස්සන කියන එකක් මතු වුණා. එහෙනම් ලස්සන කියලා දරුවියක් වස්තුවක් ලෝකෙ වෙනම තිබුණේ නෑ. මොනවද තිබුණේ? අර අසුභ 32කම අපි රවට්ටලා. ඒ අසුභ 32කම තමයි එක එක විදිහට පිහිටියේ. ඒකෙම උපමට්ටම තමයි ලස්සන කිව්වේ. ඒ වෑයම හැඩේ තමයි හැඩතලිය කිව්වේ. එහෙනම් කුණු කොටස් 32ක හැඩතලිය දැකලා ඉතින් හරි හැඩයි. හරි හැඩ පුරුෂයා හරි හැඩ ස්ත්‍රිය කිව්වා. අර කෑලි 32කම එක එක විදිහට හැඩ ගහලා තිබුණේ. ඒකෙම උපමට්ටම තමයි හරි පාටයි. හරි පෙනුමයි. ඒ කෑලි ටිකම. ඔය කෑලි ටික අරින්න තව ලස්සන කියලා එකක් ලෝකේ තිබුණේ නැහැ. මෙන්න ඇත්ත. බොරුවෙන් හැවැට්ටුවේ නැහැ. ඇත්ත ඇති ආකාරයෙන් බලන්න දුන්නා. මෙන්න බලනකොට පෙන්නවා ලස්සන කියන්නේ ආදීනව මැද්දෙන් ආදීනව තුලින් ඔප්නැන් වෙලා තිබිච්ච මායා දර්ශනයක් ඇරෙන්න. තව දෙයක් ලස්සන කියලා අපිට අල්ලන්න එකක් තිබුණේ නැහැ. ලස්සන අල්ලගන්න ගියොත් අල්ලගන්න සිද්ධ වෙන්නේ අර කෑලි 32. අන්න අපි දකින්න ඕන එක. මේ තැනැත්තා ලැබුණ නැත්නම් මේ තැනැත්ති ලැබුණ නැත්නම් මගේ ජීවිතේත් මට එපා කිය ඉන්න තරුණියෙකුට හෝ තරුණියෙකුට කියනවා. දැන් ඕනෑමද? ඕනෑමයි. නැත්නම් වහවනවා. මැරෙනවා. මට එපා නැහැ ජීවත් වෙලා වැඩකුත් නැහැ. පොඩ්ඩක් හිටපන්කෝ. මොකද්ද ලස්සන? බලන්නකෝ රං කඳක් වගේ අර මිනිස්සයා අර පිරිමියා අර ස්ත්‍රිය. ඔහොම උත්තරයක් දෙනවා. ඔය රං කඳම උඹට ආපහු දෙනවා. මම සුළු දෙයක් කරනවා ඉතලා බර කිල්ල බලපන්. කිලෝ 40යි කිලෝ 50යි මෙච්චරයි ගාන කියලා ගාන කියේ.
මම 1 කිලෝ මාත්‍රයක්වත් අයින් කරලා දෙන්නේ. ගත්ත ඇසිඩ් ටිකක්, පිච්චෙන ආම්ලය, ඇතිලුවා මූණි, අතුලේ ගියා ඕන් අරන් ඵලයක්. දැන් ගනින්ක. දැන් මූණ දිහා බලුවාම මලයක් ආවා වගේ මලයක් සෙනී වාගේ. හැම පිච්චිලා. දැන් මොකද කරන්නේ? කිරලා බලපන්. රංකන්ද. බැලු බර අඩුද? නේ රංකන්ද එහෙම තියෙන අරන් ඵලයක්. දැන් ගෙනියයි. දැන් මෙච්චර කාල රංකන්ද කිය කී තිබෙන්නේ නිගමනයේ දුන්නේ මොකක් නිසාද? අර හංකඩේ තිබිච්ච මූණේ හංකඩේ තිබිච්ච උපමාට්ලම් පැහැයක් නිසා. එන ඒක මොකේද තිබුණේ? අර හංකඩේමයි. අන්න බුදුරන් වහන්සේ පෙන්වා දුන්නේ මෙන්න මේ ක්‍රමයට බලන්න මේ මිනිහා රැවටිලාද නැද්ද ඉන්නේ. මේ ලස්සන කියන්නේ රැවටීමකද ඇත්තකටද? මෙන්න මේක බලන්න. ওই ලස්සන කියන එකෙන් රවට්ටලා වට කරලා තියුනේ කුණු ගොරාද හොඳ එකක්ද? හොඳ එකක් කියලා හැඟිව්වේ මොකක්ද? ඔන්න මායා දර්ශනෙට මත් වුණාම පුද්ගලයාට පේන හැටි. එහෙනම් ඒ පුද්ගලයා ඊට පස්සේ උස්සගෙන ගිහිලා මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? එයාට මොනවා කිව්වත් ගන්නෑ. ඒ ලස්සන කියන මායාවෙන් අතිවිච ආදීන ඔක්කොම වහලා. එයා ගිනි තියෙන්නේ මොකද්ද? උදේ ඉඳන් රැය වෙනකන් කුණු පිට කරන කුණු කඳා. දැන් මොකද කරන්නේ? නාන්න, සුද්ධ වෙන්න. මෙන්න සබන් දෙනවා. උදේ ඉඳන් රැය පිට වෙනකන් ගඳ පිට කරන කුණු කඳා. හොදා ගන්න. මේ සුවඳ ටික උලා ගන්න. ඒකත් ගිහින් දෙනවා අමතර. උලා ගත්තාට පස්සේ බල බල එයා හරි සුවඳයි. දැන් අපේ විද මායාවේ කොච්චර හවට්ටගෙන. පිටින් ගාව සුවඳේ පැටික උලා බැලුවා නම් එහෙම ඒ සුවඳ නෑ දෙන්නේ. මේ සෙන්ට් එක හරි සුවඳයිනේ කියන්නේ නැතුව ඒක ඇඟේ ගාලා බලලා ඉබලා ඔයා සුවඳයිනේ කියන්නේ. ඇත්ත මොකද්ද? අනේ කල්පනා කරලා බලන්න මේ ඇත්ත ඇති ආකාරයෙන් බලන්නේ. බුදුබණ කියන්නේ පොතේ තියෙන එක නෙමෙයි විග්‍රහ කරගන්න ඕනේ. විග්‍රහ කරලා ඇත්ත දකින්න ඕනේ. මෙන්න මෙහෙම දකින්නට අපිට පේන අපි කොච්චර මායාවකට හැවටලාද මේ ඉන්නේ. අදකුද තියෙන ඇඟේ මගේ ඇඟට නම් මේක හරියන්නේ නැහැ. මෙන්න මේ ඇඳුම නම් මගේ ඇඟට හොඳට මැච් වෙනවා. එහෙම කියලා මොකද කරන්නේ? ඇඟට ගැලපෙන ඇඳුම කියලා ඇඳුමක් කරගන්න. අර ඇඳකුද ටික ඇඳුමේ වැහිලා ගියාට පස්සේ දැවේ ඇඳුම නම් ඔයා හරි ලස්සනයි. දැන් ඇඳුමේ ලස්සනද බැලුවේ පුද්ගලයාට ආරෝපණය කරලා පුද්ගලයා ලස්සනයි කියලා හිතාගත්තා. අනේ ඇඳුමෙන් ඔප්නංගව ගත්තා කන කරාබරණ වලින් ඔප්නංගව ගත්තා සුවඳ ගාගත්තා වර්ණයේ ගාගත්තා හැඩ ගාගත්තා පිටින් උලලා උල්ලා අරගත්ත එකට. දැන් ඉතින් අපි රැවටිලා මෙයා හරි ලස්සනයි කියලා බැස්සා නිගමනයකට. දැන් මේ අපි ඉතින් අපි රවට්ටා ගත්තා. ඇත්ත උතන නෑ. මෙන්න ලස්සන කියන මායාවක් හැටියට බලන්න. ඉන්ද්‍රජාලයක් වාගේ. ලෝක සත්‍යය රවට්ටනවා. රවට්ටලා මොනවද ලෝක සත්‍යය අල්ලා දාන්නේ මොකේද? ওই කුණු ගොඩට. ඒ කුණු ගොඩ ගත්ත තැන් පටන් ලස්සනේ මුවාවේ ලස්සන රැවටලා ඒක ගත්ත තැන් පටන් ඔහු මොකද්ද කරන්නේ? අරන් තියෙන්නේ මොකද්ද? ගඳ ගහන එකක් ඒ නිසා හොදන්න ඕන. ජරා වෙන එකක් ඒ නිසා සුද්ධ කරන්න ඕන. දි รา පත් වෙන එකක් කන්න දුන්නේ නැත්නම් පෝෂණය කරන්න ඒ නිසා අවශ්‍යම දේ දීලා පෝෂණය කරන්න ඕන. ලෙඩ හැදෙන එකක් ඒ නිසා බේත් දෙන්න ඕන. ඔක්කොම කරලා දුන්නා සදාගෙන හිටියත් අර මායාව ගෙවිල යනවා. කුණු ගොඩ ඊට පස්සේ කර ගහ ගන්න ඕන. දැන් නීතියට අහු වෙලා, රැයන්ට අහු වෙලා. වෙන බාහිර හිතවත්කමට අහු වෙලා. මොනවා කරන්නද ලස්සන හින්දා ඒ කාලේ ගත්තා මං ගියා. දැන් බලපුවම අවුරුදු 5යි 10යි ගියේ. දැන් ඒකගේ හැටි මේකගේ හැටි. අනේ වෙච්ච දෙයක්. දැන් මොනවා කරන්නද? නීතිය අර පැත්තෙන් හිර කරලා තියෙනවා හොඳට. යුක්ති ධර්මයේ කියලා එකක් ඒ පැත්තෙන් හිර කරලා හොඳට. ශිෂ්ටාචාරය කියලා එකක් ඒ පැත්තෙන් හිර කරලා හොඳට. දැන් ශිෂ්ටාචාරය නිසා නීතිය නිසා අර කියන ධර්මයේ නිසා ඉන්නවා මිස ලස්සන හින්දා ඉන්නවා. නෑ ලස්සන තමයි කොටු කරලා දුන්නේ. කොටු කරගන්නකන් ලස්සන තිබුණා. කොටු කරලා දුන්නාට පස්සේ ඒක ගියා. එහෙනම් ලස්සන කියන්නේ හීනෙන් ගෑස හොදක් වගේ කියලා දකින්න කිව්ව ඕක. අන්න මේ ලෝකේ අපි මායාව දකින්න ඕනේ. මෙන්න දුකට හේතුව. දුකට හේතුව සාරද අසාරද කියලා බලන්නේ. දුකට හේතුව කියන ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවය අපි මොනවද කොටු කරන්නේ? අසාර වූ දුක් ගොඩකට කොටු කරලා දමනවා. ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවය නැති මායාව. නෑ මායාවේ තියෙන ස්වභාවය එකක් නා. ආස්වාද එකක් නම් ආදීනව දහසක් ඔක වට කරලා තියෙනවා. ඔය ආදීනව 1000 සිහි කරන්න පටන් ගත්තා නම් අන්න වහ දාපු මත්පැන් බීදුරු වගේ දකින්න. මත්පැන් වල ආස්වාදේ තියෙනවා වහ දාපේක බොන්නේ. ආස්වාද මායාව තියෙනවා. ආස්වාද මායාවට හැවරිලා අර දුක කරගහන්නේ නැහැ. අන්න ඥානවන්තක. ඉතින් කවුරුවත් කිව්වේ නැහැ මේක එපා කියලා දැන්. දැන් බුදුදහම නිගරු කළා හරියනවද? බුදුදහම දුක පෙන්නාගම කියලා. නෑ බුදුදහම දුකට හේතුවක් පෙන්නපු ආගම. දුක විතරක් පෙන්නුවේ නෑ. දුක නිරෝධ කරන එකත් පෙන්නපු එක. දුක නිරෝධ මාර්ගයත් පෙන්නපු එක. එහෙනම් බුදුදහම කොච්චර සහනදායීද? දැන් බුදුදහම දුක පෙන්නාගමක් කිව්වොත් යථාර්ථය දන්නේ නැති අය කියන කතාවක් වෙනවා. මෙන්න අපි දකින්න ඕනේ දැන්. එහෙනම් මේ විදිහ එක දෙයක් මේ අරගත්තා. හරිම සුවඳයි. හරි ප්‍රණීත සුවඳක් දෙන පත්වින් ගන්න. අවිර ගෙනත් දෙනවා. දැන් ගෙනත් දුන්නාට පස්සේ අපි කියනවා
පොඩ්ඩක් ඔක ඇල්ලලා තියහන්කෝ. හුඟක් සුවද? හුඟක් වටිනවද? කීයක් දීලා කෑවක් ගන්න බං අවල් හෝටලේ. හරිම රහයි හරිම සුවදයි කෑම. එයා එකකින් කෑම එකක් කරා වරින්කෝ. තිබ්බා. වරුවක් තියලා අරගෙන ගණින්කෝ බලන්න අරගෙන. ප්‍රිය ස්වභාවය මధుර ස්වභාවය කෝ. අප්පා පිල්ලු ගල ගහනවා මේකද පිල්ලු වෙලානේ. එනාර බත් පිඟානේ තිබිච්ච රොඩ දැන් එපා වෙලා. එනාර පිල්ලු බඳ ගහව බත් පිඟානේ කිරලා බැලුවොත් එහෙම කිලෝ එකක් නැති වෙන්නේ කිලෝ එකම තියෙනවා. හැබැයි ප්‍රිය ස්වභාවය මధుර ස්වභාවය එකෙන් අතුරු දහන් වෙලා. එහෙනම් ගෑවිලා තිබිච්ච ප්‍රිය ස්වභාවයක් මధుර ස්වභාවයක් තිබුණා ඒ තුල. ඒක අල්ලා ගන්නකම් ඒක භුක්ති විඳිනකම් විතරයි ඒ මායාව තිබුණේ. අල්ලා ගත්තාට පස්සේ භුක්ති විඳලා පස්සේ ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවයෙන් අල්ලාගෙන තියෙන්නේ මොකද්ද? වැඩ කර නැති නිස්සාර ගොඩක්. නිස්සාර ගොඩකට කොටු කරන්න ගාලා තිබිච්ච මායාව තමයි අර සුවද කිව්වේ. අන්න ලස්සනේ හැටි සුවදේ හැටි රසේ හැටි. දැන් මෙන්න මේ ආකාරයෙන් මේ හිතට දුකට හේතු වන ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවයේ හැම වෙලාවෙම බැඳිලා තියෙන්නේ හැඳිලා තියෙන්නේ සත්වයා කොටු කරන්නේ. කොටු කරා වෙලාවෙ මොකද වෙලා තියෙන්නේ? ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවය ගිලිහිලා යනවා. හැබැයි කොටු වෙච්ච එකෙන් මිදෙන්න බෑ. මේ නිසාම තමයි ලෝක සත්වයා පවට කොටු කරන්නේ. අර ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවය නිසාම මොන තාලෙන් හරි මං අයිති කරගන්න. මගේ කරගන්නවා. මම කරගන්නවා. ඒ தත්ත්වෙට මමපත් වෙනවා. ඒක මගේ කරගන්නවා. අන්න මායා දර්ශනයේ නිසා තව මුලාවෙන් එහාට ගෙනිච්චා. මත් කළා. මත් කරලා මොකද කරන්නේ? ආයුතුකමකට අසාධාරණයකට සත්‍යය පෙළඹෙව්වා. ආයුතුකමෙන් අසාධාරණය මොකද වෙන්නේ? මහා පාපයකට කරගහගත්තා. තත්පරය තුළ ඇති කරගන්න පාපය ගෙවන්න අවුරුදු කල්ප ගාණක් යනවා. මට විරුද්ධයි මගේ ප්‍රියවරාපයට විරුද්ධ එක. මේකට විරුද්ධ හටන් කරන එක. මුට ජීවත් වෙන්න දෙන්න හොඳ නැහැ. අහුවෙත් වෙනවක මරනවා. ගත්තා නිගමනය. මම භාර්යාවක් ගෙනාවා. මං ස්වාමි පුරුෂයෙක් එක්කලා ගියා. මේ තැනත්ත හෝ මේ තැනැත්තිය එක පැහැර ගන්න හදනවා. හැබැයි හොඳ වැඩක් කරන්නකෝ අහුවෙච්ච ආයේ කොයිලේ හරි. දෙනවා කිට වහ ටිකක් දෙනවා කර වහ ටිකක්. ගහනවා පොල්ලකින් මැරෙන්නේ. බැසා නිගමනය. නිගමනය දැරි වුණා නම් මොකද වෙන්නේ? තාත්පරයයි ගියේ පොල්ලෙන් ගහලා මරන්නේ. ප්‍රාණඝාත පාප කර්මී ගෙවන්න කොච්චර කල් තියෙන්නේ? කරගත පාපයෙන් හටගත්ත දූෂිතාවයේ ගෙවන්න හතර අපාගත වෙලා කල්ප කාලාන්තරයක් යනවා. එහෙනම් තත්පරය තුළ මායාවට අහුකලේ මොකක් නිසාද? අර ප්‍රිය ස්වභාවයට මధుර ස්වභාවයට විරුද්ධව අපි කර මං ඉඩ දෙන්නේ නැහැ. බැස තරගෙ. මත් වෙලා ආයුක්තක් අසාධාරණයක් කළා. එහෙනම් අපි ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවයේ හිතේ බැඳිලා හැඳිලා තිබුණ නැත්නම් ඔබ අතින් අර ප්‍රාණඝාතය කරනවා. කෙරෙන්න හේතුවක්. හොරකමක් කරනවාද? සුරාවා සූදුවා දුරාචාරයක් බොරුවෙන් හැවටීමක් කේලමෙන් බෙදවීමක් කරන්න හේතු තියෙනවාද? දස අකුසලයේම කරන්න තියෙන හේතු ඔක්කොම හැදිලා තියෙන්නේ මොකද්ද? ඔන්න ඒ ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවය නිසා කරන මත්වීම. මෙන්න ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවයේ ප්‍රිය නෑ මధుර නෑ කියන්නේ නැතුව. ඒ ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවය නිසා අපිට කොයිතරම් ආදීනව ඇති කරනවද? ඒක අපිට කොච්චර අවැඩ ඇති කරනවද? අපිට යහපතක් වෙන්නද ඒ පෙනී සිටින්නේ. එන අපි රවටන මායාව. මෙන්න මේක දකින්න ඕනේ. හැම ගහලා බිලී කොක දැමකට පස්සේ මාළුවා හැම නිසා ගිලිනවා බිලී කොක. බිලී කොක විතරක් දැමනම් කවදාවත් ඒකට ගහන්නේ නැහැ. බිලී කොක වහලා පිටින් ගහපු හැම නිසා හැමට ආසාවේ ඒකට ගහපු මාළුවාට බිලී කොකේ පැටලෙන්න වෙනවම. බැරිලා හරි මාළුවේ දන්නවා නම් එහෙම මාව කොටු කරන බිලී කොකක අහලා මේ හැම තියෙන්නේ කියලා එහෙම මාළුවා කවදාවත් අර හැම කණ්ඩේ යන්නේ නැහැ. මෙන්න මේ වගේ ලෝකයේ බිලිබාන හැම පහක් තමයි මනවඩන රූප, මනවඩන ශබ්ද, මනවඩන ගන්ධ, මනවඩන රස, මනවඩන ස්පර්ශ කියන්නේ. ඔන්න හැම ගහලා දාලා තියෙන බිලි කොකු තමයි මේ ලෝකේ හැම වෙතෙම තියෙන්නේ. අහුනහම කොටු වෙනවා. මෙන්න මේක නුවණින් විමසලා තේරුම් ගත්තාට එයා දකිනවා ලෝකයේ ප්‍රිය ස්වභාවයක් ඇද්ද, මధుර ස්වභාවයක් ඇද්ද අසාරයි. කැමැතිසේ නැහැ. ඒ ප්‍රිය ස්වභාවයට, මధుර ස්වභාවයට කැමැති. හැබැයි කැමැති වෙන්නේ මොකටද? නිරූපද්‍රිතව කරදරයක් නැතුව භුක්ති විඳින්න. නමුත් ලෝකයේ තුල ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවය කියන්නේ මොකද්ද? අපිව කොටු කරන්න තියෙන හැමක් නා. කොහෙද අපි කැමැත්ත එකේ ඉටු වෙන්නේ? අපි ඉච්ඡ වශයෙන් කැමැති වශයෙන් යම් කිසි දෙයක් බලාපොරොත්තු වුණා නම් අන්නේ ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවයේ දින යමක් ඇත්නම් කැමැතිසේ නැහැ. ඉච්ඡසේ නැති නිසා අනිච්චයි කිව්වා. ස්ථිර නැති නිසා කියලා ගත්ත ගාම මොකද වෙන්නේ? අපිට යථාර්ථය වැටහිලා නැහැ. ඒකේ ආදීනවේ ඒකෙම දකින්න ඕනේ. නැත්නම් ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවයේ ආදීනවේ ඒකෙම දකින්න ඕනේ. ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවයේ ස්ථිර නැති හින්දායි මට එපා වෙන්නේ කිව්වා නම් එහෙම ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවයේ යථාර්ථය දැකලා නෙමෙයි නිගමනිට පැත්තේ. ඒක ස්ථිර නැති නිසා. ස්ථිර නැහැ කියලා ගත්තාම යම් කිසි දෙයක ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවයේ යථාර්ථය වැටහෙන්නේ නැති නිසා
ඒක ඉස්තිර නැත්නම් තව එකක් පස්සේ යනවා. ගන්නවා නිගමනේ. ඒක ඉස්තිර නැති හින්දා තව එකක් පස්සේ යනවා. ඕකෙන් තමයි සසර ගමන හැදිලා තියෙන්නේ. ඉස්තිර නැති හින්දා තව එකක් හොයන හින්දා. එහෙනම් ඉස්තිර නෑ කියන එක ප්‍රිය ස්වභාවය, මధుර ස්වභාවය අත්හරවන්න බල දාන්න පුළුවන් වචනයක් නෙමෙයි. එහෙනම් මොකද්ද වෙන්නේ? කැමැතිසේ නෑ. කැමැතිසේ නැත්නම් තව එකක් අල්ලන්න විදියක් නෑ. කැමැතිසේ තියෙන එකක් හොයන්නේ නැති නිසා. ඉස්තිර නැත්නම් ඉස්තිර නැති නර ආස්වාදය හරින්නේ නැති නිසා ඔහු වෙන එක පස්සේ යනවා. යන්නේ අනේක කැමැතිසේ නෑ කියලා දැනගත්තොත් ඒකෙන්ම ඒකේ යථාර්ථය දැනගන්න. අන්න වැහිලා තියෙන තැන. යමක් කැමැතිසේ නැද්ද? ඒක දුකයි. යමක් ස්ථිර නැද්ද? ඒක දුකයි කිව්වොත්. ලෝකේ කොච්චර ස්ථිර නැති වුණත් ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවය තියෙන අවිද්‍යාමාන වෙනවා. අප්‍රිය අමధుර දේවල් ලෝකේ විද්‍යාමාන වෙනවා. යමක් ස්ථිර නැත්නම් ඒක දුකයි කිව්වොත් අර අප්‍රිය අමధుර ස්වභාවයේ ඒවා ස්ථිර නැත්නම් ඒක දුකද? අංශභාගය හැදෙනවා, පිළිකාව හැදෙනවා. ඒකත් යමක් කියන එකයි. යමක් ස්ථිර නැත්නම් ඒක දුකයි කිව්වොත් අංශභාගය පිළිකාව ස්ථිර නැත්නම් ඒක දුකද? කෝ ධර්මයට ගැලපිලා. කෝ ධර්මයට බහයි. කෝ විනයට බහින්නේ කොහොමද? ධර්මයට බහා හිටියේ නැත්නම් කොහොමද විනයට බස්සව ගන්න? ධර්මයට බහා හිටියොත් කාරණා අකාරණා හරියට තේරුම් අරගෙන ඊට අනුව පිළිපදිනවා. ඒතර විදිහ. නෑ විනය නගන්න නම් ධර්මයේ දැකලා තියෙන්න ඕනේ. ධර්මයේ දැකෙන තාකල් විනය නගන්න විදිහක් නෑ. ධර්මයේ දකින්න ඕනේ. ඒ නිසා කියනවා යෝ ධම්මං පස්සති සෝමං පස්සති. යෝ විනයං පස්සති සෝමං පස්සති කියලා දේශනා කළේ නෑ. ධම්මෝ හවේ රකති ධම්මචාරී. ධම්මෝජ යතා ධම්මෝ යතාතෝ තථාපටිපජ්ජී තබ්බන්ති. හැම වෙලෙම ධර්මයයි මුල් කළේ. විනය මුල් කළා කතා කළේ නෑ. ඔය හැමතැනක පේනා තියෙන්නේ ධර්මයේ දකින්න ඕනේ. ධර්මයේ දැකේ නැත්නම් ඔහුට විනයක් තෝරා ගන්න බෑ. ධර්මයේ දැකනනම් ධර්මයෙන් දැකනනම් මේක වැඩසහිතයි මේක අවැඩසහිතයි. මේක දරන්නේ මෙන්න මේ බඳු වැඩසහිතද. මේක මෙන්න අවැලක් දරන එක. මෙන්න මේක දකින්නවා. දැක්කට පස්සේ අපි නිගමනය කරනවා යමක් නිසා අවැල නම් ඒක නොකළ යුතුයි. යමක් වැඩසහගත නම් කළ යුතුයි. නොකළ යුතු හැටියට දැනගෙන අතාරිනවා. කළ යුතු හැටියට දැනගෙන ක්‍රියාත්මක වෙනවා. අන්න විනය. එහෙනම් ඔය කියන විනය විසා හදාපු විනයක් අපි දන්නේ කොහොමද? ඒක විනයක්ද නැද්ද කියන්නේ? විනය හැටියට දකින්න නම් ධර්මයේ හැටියට දකින්න ඕන. ධර්මයේ හැටියට දැක්කහම විනය එතනම මතුවෙනවා. මෙන්න මේක කියන අභි විනය. ඔය හැඟවිලා තියෙන ධර්මයේ තමයි අපි දකින්නේ අභි ධර්මයේ. හැඟවිලා තියෙන හින්දා දකින්න බෑ. හැඟවිලා තියෙන ධර්මය මොකද්ද? දහසක් ආදීනව හැඟවිලා. හැඟවිච්ච දහසක් ආදීනව මතු කරගන්න පුළුවන් වුණා නම් ධර්මයේ තුලින් ධර්මයෙන් අභිධර්මයට ආවා. එතකොට ඔහු දකින්න හම්බෙනවා මෙච්චර කාල සම්මත කරගත්ත පදයක හිටියට විනයක් කියලා හදාගත්ත එකේ හිටියා මිසක් අභිවිනය තිබුණේ. අභිධර්මයේ මත වේලාවට පස්සේ අභිධර්මයේ තුලින් දකින්නවා. අභ්‍යන්තරයේ තිබිච්ච ධර්මයේ තුලින් මෙන්න දහසක් ආදීනව. අභිධර්මයෙන් දැක්ක. එහෙනම් මම ගන්න තීරණය මොකද්ද? පිළිපදින්නේ මොකටද? ඒ පස්සේ තව තවක් ගියෝ මං අනාතයි. ඒක අත්තරියොත් නාතයි. අනාත දැක අනාත හැටියට නාත දැක නාත හැටියට. අනාත නාත දැකනම් කියනවා බුදුන් දැක්කා. කවුද අනාත නාත කියන්නේ? අප්පටිම බුදුන්. අනාත නාත ප්‍රතිමාවක් නැහැ. බුදුන්ට ප්‍රතිමාවක් නැහැ. බුදුන් කියන්නේ අනාත නාත. අනාත හැටියට දැකන නාත හැටියට දැකන ඔහු අනාත දැකලා තියෙනවා නාත දැකලා තියෙනවා අනාත නාත දැකන බුදුන් දැක්කා. බුදු දැකන ධර්මයේ දැක්කා. ධර්මයේ දැකන බුදුන් දැක්කා. මෙන්න බුදුන් දකින්න හැටි. එහෙනම් ධර්මයේ තුලින් අපි දකින්න ඕනේ මෙන්න අනාත දෙයක්. අනාතයට පත් කරන ආදීනව දහසක් ආදීනව. ආස්වාද නැමැති මායාවකින් වහලා අපි රවට්ටනවා. මෙන්න හැඟවි අභ්‍යන්තරයේ හැඟවිලා තියෙන ධර්මයේ. මෙන්න මේක මතු කරගන්න පුළුවන් වුණා නම් එදාට කිව්වා අභිධර්මදර භික්ෂූන් හිටියා කියලා බුදුරණන් වහන්සේ වැඩි ඉන්න කාලේ. එහෙනම් අභිධර්මයේ කියන්නේ විනය සූත්‍ර අභිධර්මයේ කියන්නේ ඒ ත්‍රිපිටකයේ ඒක ධර්මයේමයි. ඒක ධර්මයේ තුල තියෙන විශේෂ කොටස නිසා ඒකට අභිධර්මයේ කිව්වා. අවබෝධ කරගන්න අභිධර්මයේ එකක් ඔය ධර්මයේ තියෙන විශේෂ කොටස අභිධර්මයේ කියන්නේ තව එකක්. දැන් බුදුරණන් වහන්සේ වැඩ ඉන්න කාලේ අභිධර්ම දේශනා කරන විසෝණ වහන්සේලා හිටියා කිව්වේ මොකද්ද? ඔන්න ඔය හැඟවිලා තියෙන ආදීනව මතු කරලා පෙන්වන්න පුළුවන් දක්ෂතාවයෙන් ඉස්සයි හිටියා. ඒ අයිතික අභිධර්මතර විසෝණ වහන්සේලා. මෙන්න જાතියේ හේතුව, මෙන්න ಜಾති නිරෝධේ, මෙන්න ಜಾති නිරෝධ මාර්ගය. හරි ආකාරව විග්‍රහ කරලා දෙනවා. අභ්‍යන්තරයේ හැඟවිලා තියෙන ආදීනව පෙන්වලා ಜಾතිය හැටි පෙන්නනවා. නමුත් ඒකට මොකද කියන්නේ? ಜಾතියද දුකයි කියලා ಜಾතිපි දුක්ඛ කියලා තේරුවාද? ಜಾතියද දුකයි. භාෂා නිරුක්තිය අනුව ಜಾතියද දුකයි කියලා තේරුවා ಜಾතිපි දුක්ඛ කියන්නේ. දැන් ඇත්ත බලාපුවාම නුවන්ට ගෝචර වෙනවද? අර ප්‍රියමනාපක ස්වභාවයක් ඇති ಜಾති තියෙනවනම් ඒ ප්‍රියමනාප ස්වභාවය දුකද? ඒක දුක නෑ.
ඒක නිසා තමයි සත්වය ඇලෙන්නේ. එහෙනම් මොකද්ද වෙන්නේ? ජාති අපි දුක්ඛා ජාතිපි දුක්ඛා. අපි ජාති දුකයි. ජාති අපි කියන එකයි වචනේ ජාතිපි කියා. ජාතියේ ද කියන අර්ථය නෙමෙයි මේක භාෂා නිරුක්තිය. පද නිරුක්තියක් තියෙනවා. පද නිරුක්තිය දකින්න එක ධර්මයේ තෝරන්න බෑ. ජාති අපි දුක්ඛා ජාතිපි දුක්ඛා. අපි කියන්නේ අපි ඉරියාවෙන් අපි හොයාගන්න ඕනේ. පි ඉරියාව ප්‍රියාව. අපි ඉරියාව අප්‍රියාව. අන්න අපි කියන වචනේ පෙන්නේ මොකද්ද? අප්‍රිය සහගත බව. ಜಾති අපි කියන්නේ අප්‍රිය ಜಾති. අපි ಜಾති. අප්‍රිය ಜಾති දුකයි. දැන් මේකට කිසිම තර්කයක් වාදයක් ගේන්න බෑ. අපිට දුක දෙන්නේ අප්‍රිය ಜಾති. ප්‍රිය ಜಾති දුක දෙන්නේ නැහැ. ಜಾති කියන පොදු නම ගත්තහම මේකේ ප්‍රිය ಜಾති තියෙනවා ඒවට හිත ඇලෙනවා. අප්‍රිය ಜಾති තියෙනවා ඒවට ගැටෙනවා. ಜಾති දෙආකාරයි. කොටසක් ප්‍රිය ಜಾති කොටසක් අප්‍රිය ಜಾති. මේ සියලුම ಜಾති දුකයි කිව්වොත් එහෙම ලෝකයා ගණන් ගන්නෙ නෑ. නෑ අප්‍රිය ಜಾති දුකයි. ಜಾති වල අප්‍රිය ಜಾති තියෙනවා. එහෙනම් ಜಾති කියන්නේ මව කුසෙන් බිහි වෙන ඒවා විතරක් නෙමෙයි ಜಾති කියන්නේ. ಜಾති විවිධාකාරයි අප්‍රමාණයි. ලෝකේ හටගත්ත හැම එකක්ම හටගත්තට පස්සේ හටගත් ඒවා ಜಾති. මෙන්න ಜಾති තෝරා ගන්න ඕනේ. ಜಾති කුඩා ಜಾති තියෙනවා මහ ಜಾති තියෙනවා. කුඩා කුඩා ඒවා හැදිලා හටගත්ත මහ ಜಾති තියෙනවා. ලොකු ලොකු ගොඩවල් වලට ඒ සම්මත තියා ගන්නවා. පුංචි පුංචි ගොඩවල් වලට ඒ මට්ටමේ සම්මත තියා ගන්නවා. කෙස් ಜಾති, ලොම් ಜಾති, නියපොතු ಜಾති, දත් ಜಾති, හන් ಜಾති, නහර ಜಾති, ඇට ಜಾති. ඔය ಜಾති වචනේ අදත් අපි ළඟ භාවිතා වෙනවා. ඔය ඔක්කොම ಜಾති, ගස් ಜಾති, ගල් ಜಾති, වැල් ಜಾති, පස් ಜಾති. ඔය ಜಾති තමයි ඔක්කොම. සජීවී ඒවා තියෙනවා, අජීවී ඒවා තියෙනවා. ඔක්කොම ಜಾති. මේ ಜಾති අතර ප්‍රිය ಜಾති තියෙනවා, අප්‍රිය ಜಾති තියෙනවා. ওই જાති වලින් ප්‍රිය જાතියක් ආවොත් මිනිහා සුවයි කියලා ගන්නවා. අප්‍රිය જાතියක් ආවම දුකයි කියලා ගන්නවා. මෙන්න අපි දකින්න ඕනේ ඉස්සෙල්ලාම එක. જાති වල වෙනසක් තියෙනවා. සියලුම જાති දුකයි කිව්වොත් එහෙම ලෝකේ දුකයි කිව්වහම බුදුරණන් වහන්සේ ඇයි මොඩේ එහෙම කිව්වේ කියලා බුදුරණන් වහන්සේ කියවනේ. ලෝකේ ප්‍රිය ස්වභාවයක් මధుර ස්වභාවයක් නැත්නම් ලෝක සත්‍යය ඇලෙනවද? අප්‍රිය අමధుර ස්වභාවයක් නැත්නම් ලෝකෙ මිදෙනවද? මේ දෙකම විද්‍යාමානයි. එහෙනම් જાති වල ওই දෙකම විද්‍යාමානයි. ප්‍රිය ಜಾති තියෙනවා අප්‍රිය ಜಾති තියෙනවා. එහෙනම් ප්‍රිය ಜಾති දුකයි කිව්වොත් පිළිගන්න හේතු නැහැ. අප්‍රිය ಜಾති දුකයි. ප්‍රිය ಜಾති දුකට හේතුවයි. අන දුකයි දුකට හේතුවයි ಜಾති වලින්ම දකින්න ඕන. ප්‍රිය ಜಾති දුකට හේතුව. ප්‍රිය ಜಾති නිසා අල්ලන්න ගියාම අහුවෙන්නේ අප්‍රිය ಜಾති. ප්‍රිය ಜಾති එකක් අල්ලන්න ගියාම දහසක් අප්‍රිය ಜಾති වලට කොටු වෙනවා. එහෙනම් අප්‍රිය ಜಾති අතරින් මයි ප්‍රිය ಜಾතියත් මතුවලා පේන්නේ. ඒ ප්‍රිය જાතිය සැපසහගත නිසා ප්‍රිය ස්වභාවයෙන් මధుර ස්වභාවයෙන් යුක්ත නිසාම තමයි ලෝකේ සත්‍යය අල්ලගන්න ගියාම අප්‍රිය જાතිය වලට කොටු වෙන්නේ. හැම ගහන්න ගියාම බිලි කොකට කොටු වෙනවා වාගේ. ප්‍රිය જાතිය අල්ලන්න ගිහිල්ලා අප්‍රිය જાතිය වලට කොටු වෙනවා. අප්‍රිය જાති දුකයි ප්‍රිය જાති දුක නැහැ. ප්‍රිය જાති දුකට හේතුවයි. එහෙනම් જાති තුලම විද්‍යාමාන වෙනවා දුක සහ දුකට හේතුව. අන්න අපි දෙකම දකින්න ඕනේ. ඒක දැක්කේ නැත්නම් අපි බොරුවට රැවටෙනවා. යථාර්ථවත් ඇත්ත ගන්න දන්නේ නැහැ. එහෙනම් බොරුවට හැවටෙන එක බුදුදහම නෙමෙයි. බුදුදහම කියන්නේ හැම දෙයකම හරි ඇත්ත දකින්න ඕන. එහෙනම් ප්‍රිය જાති දුකට හේතුවයි අප්‍රිය જાති දුකයි. අන් જાති අපි දුක්ඛ. අප්‍රිය જાති දුකයි. ජරා අපි දුක්ඛ. ජරා කියනකොට දි รา යන ඔක්කොම ජරා. එහෙනම් මේ ලෝකේ ප්‍රිය ස්වභාවයෙන් මధుර ස්වභාවයෙන් යුක්ත ඒවා දි รา යනවා. අප්‍රිය අමధుර ඒවා දි รา යනවා. ඒ හැම જાති වලටම දි รา යාම උරුමයි. ලෝකේ යම් જાතියක් හටගත්තද ප්‍රිය જાති මధుර જાති වේවා අප්‍රිය අමధుර જાති වේවා මේ ඔක්කොම ජරාවටපත් වෙනවා. එතකොට ප්‍රිය જાති ජරාවටපත් වෙනවනම් අපි ඒකට දුක් වෙනවා. අප්‍රිය જાතිය ජරාවටපත් වෙනවා. දි รา යනවා. ඒකට දුකද? යම් කිසි ಜಾති වශයෙන් අපි උපමාවක් වශයෙන් ගන්නවා. ගමක ඉන්නවා මහා දාමරිකේ. සල්ලාලේ. බේබද්දේ. ගමටම එපා කරපු එකේ. මේක හොඳට හයි හත්ති ඇතුව ඉන්නවනම්. ගමේ මිනිහෙකුට පාරට යන්න බෑ, දොට බහැලා යන්න බෑ. ගහනවා, බයිනවා, හිඟි කරනවා, කඩාවලා ගන්නවා. නොඑක් හිඟි හිංසා කරනවා. දැන් මේ දාමරික જાතියක් අපි දැක්කා. අපි ප්‍රිය જાතියක් නෙමෙයි, ඒක අප්‍රිය જાතියක්. අපිට දුක ගෙන දෙනවා. දැන් ඔය දාමරිකයා දිරන්න පටන් ගන්නවා, වැහැරෙන්න පටන් ගන්නවා. ලෙඩක් හැදිලා හරි
අසනීපයක් මොකක් හරි වෙලා හරි වයස ගිහින් හරි දැන් මේක වැහැරලා මේකට දැන් හැරමිටියේ යන්න වෙලා. දැන් අර ගමේ හිටපු මිනිස්සු දුකද? අනේ අර අපිට දාමරිකකම් කරපු අපේට යනකොට පාරින් ඉන්නකොට මග රැකලා ගහපු අනේ බලන්නකෝ හැරමිටියක් අරන් දැන් යන්නේ අපිට හරි දුකයි කියනවා. යන්තම් ඇති දෙයියෝ බැලුවා වගේ ඕකට ලෙඩක් හැදිලා හරි පැත්ත වැටලා ගිය එකෙන් අපි බේරුණා. සතුටු වෙනවා නේද? එහෙනම් සියලු ජරා ලෝක සත්‍යයට දුකද? එහෙනම් මේ ජරාවල තියෙනවා ප්‍රිය ජරාවක් තියෙනවා අප්‍රිය ජරාවක් තියෙනවා. ප්‍රිය ජරාව ලෝක සත්‍යයට ප්‍රිය දේ ජරාවටපත් වෙනකොට නම් දුකයි. අප්‍රිය දේවල් ජරාවටපත් වෙනකොට ඒක දුක නෑ. එහෙනම් අපි අප්‍රිය කරන්නේ මොන ජරාවටද? ප්‍රිය දේවල් ජරාවටපත් වෙන නම් අපි ඒක ප්‍රිය කරන්නේ නෑ. මෙන්න ජරා අපි දුක්ඛා ජරා අපි දුක්ඛා. අප්‍රිය ජරාවක් තියෙනවා අපිට. යමක් ප්‍රිය නම් මధుර නම් ඒක ජරාවටපත් වෙනට අපි කැමති නෑ. මෙන්න අප්‍රිය ජරා. ලෝකේ ප්‍රිය ජරාවක් තියෙනවා. අපිට අවැඩ කරනවා නම් අපිට හිංගි හිංසා කරනවා නම් ඒක ජරාවටපත් වෙනකොට අපිට ඒක දුක නෑ. එහෙනම් අපිට දුක දෙන්නේ මොනවද? අපි අප්‍රිය කරන දේ ජරා